Hi guys, welcome back. Welcome to the Amal Jayanayaka YouTube channel. අද මේ එපිසෝඩ් එකෙන් කතා කරන්නේ ට්‍රිගෝනමිතියේ එපිසෝඩ් දෙක. දෙවෙනි එපිසෝඩ් එක ගැන කතා කරන්නේ. අපි පළවෙනි එපිසෝඩ් එක කතා කරා අංශක සහ රේඩියන් ගැන. ඒකේ වීඩියෝ එක යටින් තියෙන. එතකොට ට්‍රිගෝනමිතියේ පළවෙනි එපිසෝඩ් එක විදිහට ඔයාලට ඒක බලා ගන්න පුළුවන්. මේ එපිසෝඩ් එක අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා ට්‍රිගෝනමිතික අනුපාත 3 sin cos tan ගැන. ඒ වගේම sin cos tan අනුපාතයෙන් මූලික ට්‍රිගෝනමිතික අනුපාත 3ෙන් sin cos x cot කියන අනුපාත 6 ආවේ කොහොමද කියලා. ඒ වගේම මූලික සර්වසාම්‍ය හොඳ සර්වසාම්‍ය 20ක් ඔප්පු කරනවා. ඒ වගේම මූලික sin වර්ග θ cos වර්ග θ ඒ වගේ සමීකරණ ලබා ගනිපු හැටි අපි ගොඩක් දේවල් අද කතා කරනවා. මේකේ මම කියන එක වචනයක්වත් ස්කිප් කරන්න නැතුව වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව බලන්න වීඩියෝ එක අන්තිම වෙනකම් මම කියන හැම වචනයක්ම හොඳින් අහගෙන ඉන්න. එතකොට වීඩියෝ එක එකපාරක් බැලුව ගමන් ඔයාලට මේක ටච් වෙයි කොහොමද වෙන්නේ කියලා. ඉස්සෙල්ලම ත්‍රිකෝණමිතික ශ්‍රිත අතර මූලික සම්බන්ධතා. මේකේ මම ගන්න ත්‍රිකෝණයක් මෙන්න මේ ABC කියන ත්‍රිකෝණය මේක ඍජුකෝණී ත්‍රිකෝණයක්. මේකේ යම් කිසි θ කියන මේ කෝණය හින්දා මෙන්න මේ θ කෝණය අනුබද්ධයෙන් ඍජුකෝණී ත්‍රිකෝණයක තියෙන සම්මුඛ පාදයක් ඒ වගේම බද්ධ පාදයක් වගේම කර්ණයක් තියෙනවා. මෙතන මේ θ කෝණය අනුබද්ධයෙන් BC සම්මුඛ පාදය වෙන්නේ BC එක BC පාද දිග මම සිම්පල් එක කියලා ගන්නම් BC කියලා ගත්තත් ප්‍රශ්නයක් නැහැ. සම්මුඛ පාදයට ඉංග්‍රීසි වලින් කියන ඔපොසයිට් එක. ඒ වගේම θ කෝණය අනුබද්ධයෙන් බද්ධ පාදය වෙන්නේ AC පාදය ඇඩ්ජසන්ට් එක. ඒ වගේම θ කෝණය අනුබද්ධයෙන් මේ ඍජුකෝණී ත්‍රිකෝණයේ විකර්ණය වෙන්නේ හයිපොටේනියස් කියන එක AB කියන එක. ඍජුකෝණී ත්‍රිකෝණයක විකර්ණය හොයාගන්න පුළුවන් ලේසිම ක්‍රමය තමයි ඍජුකෝණයට සම්මුඛ පාදය තමයි ඕනම ඍජුකෝණී ත්‍රිකෝණයක කර්ණය බවට පත් වෙන්නේ. මෙන්න මේකෙන් ඍජුකෝණී ත්‍රිකෝණයක අපි දන්නවා sin θ කියලා කියන්නේ මෙන්න මේ θ කියන මේ කෝණය BAC කෝණය තමයි θ කියලා කියන්නේ. sin θ කියලා කියන්නේ සම්මුඛ පාදය බෙදීම කර්ණය sin ගේ. ඒ වගේම cos θ කියලා කියන්නේ මේ θ කියන මෙන්න මේ කෝණය බද්ධ පාදය හෙවත් AC බෙදීම කර්ණය AB AC AB. ඒ වගේම tan කියලා කියන්නේ BC බෙදීම බද්ධ පාදය සම්මුඛ පාදය බෙදීම බද්ධ පාදය BC බෙදීම AC කියන එක. සයින්ට සිංහලෙන් කියන සයිනය කියලා කොස්තීටර කියන කොසයිනය කියලා. ඒ වගේම ටෑන්ට කියනවා සිංහලෙන් ටැන්ජනය කියලා. මේව තමයි මූලික දේවල්. මේවා අපි O level කාලෙත් ඉගෙන ගත්තා. 9 වසරේදී පවා මේව උගන්වනවා. මේවා මූලික දේවල්. පාඩමට පටන් ගත්තු ආරම්භයක් හින්දා මම මේ මූලික දේවල් ටික කියන්නේ. එතකොට 100ක් පාඩම කම්ප්ලීට් හින්දා මම දැන් මේකට මෙහෙම දෙයක් කරනවා. sin θ cos θ tan θ මම හේතුවක් ඇතිව sin θ කියන සමීකරණයත් cos θ කියන සමීකරණයත් බෙදනවා. sin θ කියන්නේ cos θ එකෙන් බෙදනවා. අපිට මෙන්න මෙහෙම සමීකරණයක් තමයි එතකොට එන්නේ. sin θ බෙදීම cos θ වම් පැත්ත දකුණු පැත්ත එන්නේ BC යට AB බෙදීම AC යට AB. මේකේ මම මේ බෙදුවේ හේතුවක් ඇතිව තමයි මම මේ බෙදන්නේ. මේකේ සමාන පද කැන්සල් වෙනවා. ABට යට AB කපල යනවා. ඒ වගේ මිතුරු වෙනවා BC බෙදීම AC කියලා. අපිට මේ BC බෙදීම AB මෙන්න මේ වගේ එකක් අපිට කලිනුත් ආවා. tan ගේ සමීකරණය තමයි මේ BC බෙදීම AB කියලා කියන්නේ. tan θ කියන්නේ අපිට කලින් ආවේ BC බෙදීම AC. දැන් sin θ බෙදීම cos θ ගෙත් BC බෙදීම AB ලැබෙනවා. ඒ කියන්නේ ඕනම ඍජුකෝණී ත්‍රිකෝණයක වේවා ඕනම sin යම් කෝණයක් බෙදීම cos යම් කෝණයක් සමාන වෙනවා tan එම කෝණයට. මේක තමයි අපිට මතක තියාගන්න තියෙන පළවෙනිම ඔප්පු කිරීම. මේක තමයි මින් මත්තට ඔයාලට sin යම් කෝණයක් cos එම කෝණයෙන් බෙදුවට පස්සේ tan එම කෝණයම ලැබෙනවා. මෙතන θ කියන එක 30 වුණා නම් මෙතනත් 30මයි. එහෙම වුණොත් තමයි මෙතන tan 30 වෙන්නේ. මේක මතක තියාගන්න ඔප්පු කිරීමෙන් තොරව භාවිතා කරන්න පුළුවන්. මෙන්න මේ sin θ බෙදීම cos θ සමානයි tan θ කියන එක කැම්පස් එකේදීත් A level exam එක ලියද්දිත් ඕනම තැනකදී මෙන්න මේක ඔයාලට භාවිතා කරන්න පුළුවන්. ඔප්පු කිරීමකින් තොරව ඉස්සරහට යනවා. මෙන්න මේ ABC කියන අර ඍජුකෝණී ත්‍රිකෝණයමයි. මේකේ sin θ කියන්නේ BC බෙදීම AB අපි කලින් ගනිපු සමීකරණය මේක. මෙන්න මේකේ sin θ කියන්නේ මෙතන කෝණය තමයි θ කියන්නේ. මෙතන
මෙන්න මෙතන කෝණය තීටා නම් මේ කෝණය තීටා කියලා මම ගත්තා. අඳින්න අමාරුයි. තීටා මේ කෝණය තීටා මේකේ sin තීටා සමානයි BC බෙදීම AB. අපි ගත්තා මේක කලින් ගනිමු සමීකරණ මේකේ බලන්න ඕනෑම ඍජු කෝණ ත්‍රිකෝණයක සම්මුඛ පාදයේ බෙදීම කර්ණයෙන් බෙදුවට පස්සේ අපිට sin θ කියන අගය ලැබෙනවා. මෙන්න මේකේ BC යට AB ඕනෑම ඍජු කෝණ ත්‍රිකෝණයක කර්ණ දිගත් සම්මුඛ පාදයේ දිගත් කර්ණයේ දිගත් එකිනෙක සමාන වෙන්නේ නැහැ. එකිනෙක සමාන වෙන්නේ නැහැ. ඒ හින්දා අපිට මෙන්න මේකේ ඕනෑම ඍජු කෝණ ත්‍රිකෝණයක් සඳහා BC අගයත් AB අගයත් වෙනස් අගයන් වලින් තමයි ලැබෙන්නේ. මෙන්න මේකේ මම කලින් එපිසෝඩ් එකේ කතා කරා මේ ත්‍රිකෝණමිතිය කියන එක හඳුන්වා දුන්නේ හිපාක්‍රස් කියන පුද්ගලයා කියලා. ඒ කෙනා මෙන්න මෙහෙම දෙයක් දැක්ක වෙන මේ sin θ කියන අනුපාතයේ BC යට AB කියන එක AB එක් අගයන් හිදී BC හැසිරෙන විදිය. ඒ කියන්නේ BC කියන එක හරේ ලවයේ තියෙද්දිත් AB කියන එක හරේ තියෙද්දිත් කොහොමද මෙන්න මේ වෙනස් අගයන් හිදී sin θ කියන එක විචලනය වෙන්නේ කියලා. ඊට පස්සේ මෙන්න මේ හිපාක්‍රස් කියන පුද්ගලයා මෙන්න මේ BC AB කියන එක උඩයට මාරු කරමින් ඒ කියන්නේ පරස්පරය ගනිමින් BC කියන එක උඩයට මාරු BC AB උඩයට මාරු කරාට පස්සේ sin θ කියන එකත් එකයට sin θ බවට පත් වෙනවා. මෙන්න මේ වගේ පරස්පරය මේ sin θ කියන එකේ පරස්පරය ගත්තට පස්සේ හිපාක්‍රස් කියන පුද්ගලයා දැක්කා මෙන්න මේකේ හැසිරුමට සම්පූර්ණ පරස්පරතාවයකින් යුක්ත ත්‍රිකෝණමිතික අනුපාතයක් ලෝකයට හඳුන්වා දිය හැකි බව. ඒ අනුව sin යම්කිසි අනුපාතයක් පරස්පරය ගැනීමෙන් අලුත් ත්‍රිකෝණමිතික අනුපාතයක් බිහි වුණා ලෝකයට. ඒක තමයි cosec θ කියලා ගණිතයට ආවා sin θ ගේ පරස්පරය. මේක දෙපැත්තෙන් පරස්පරය ගන්න. ඔය කියන්නේ sin θ එකකට sin θ සමානයි AB බෙදීම BC වෙනවා. පරස්පරය ගත්තට පස්සේ AB බෙදීම BC මෙන්න මේකෙන් තමයි sin θ කියන එකේ පරස්පරය ගත්තට පස්සේ අලුත් ගොඩ නැගුණු ත්‍රිකෝණමිතික අනුපාතය cosec θ කියන එක cosec θ සමාන වෙනවා AB බෙදීම BC. වෙන විදිහකින් කියනවා නම් sin θ ගේ පරස්පරය තමයි cosec θ කියලා කියන්නේ. තව දෙයක් අපි දන්නවා cos θ කියලා කියන්නේ අපි දැන් කලින් ගනිපු එකමයි. cos θ කියලා කියන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණය. මෙන්න මේ හිපාකස් මෙන්න මේකටත් පරස්පරය ගත්ත මේ sin ට කරා වගේම පරස්පරය ගත්තට පස්සේ ලැබෙනා වූ ප්‍රතිඵලයන් වලට අනුව තවත් අනුපාතයක් තවත් ත්‍රිකෝණමිතික අනුපාතයක් හැසිරුම මේ විදියට ඔප්පු කරලා තියෙනවා. AC බෙදීම AB පරස්පරය ගත්තට පස්සේ AB බෙදීම AC හැසිරෙන්නේ cos θ ගේ cos θ කියන එක වැඩි වෙලා වැඩි එකේ ඉඳලා අඩු වෙනවා නම් එකකට cos θ කියන එක අඩු එකේ ඉඳලා වැඩි වෙනවා. මෙන්න මේ විදිහට අලුත් ත්‍රිකෝණමිතික අනුපාතයක් cos θ ඇසුරුණු ගොඩ නැගුවා. මෙන්න මේ පද යන් උඩ යට මාරු කරමින් ඒක cos ගේ පරස්පරය cos ගේ පරස්පර කෝණය හෙවත් එක යට අගය sec θ කියලා ලෝකයට හඳුන්වා දුන්නා හිපාක්‍රස් කියන පුද්ගලයා. මෙන්න මේකේ අනුපාතය උඩ යට මාරු කරාට පස්සේ AB බෙදීම AC කියන එක sec θ මේකේ බලන්න cosec θ කියන්නේ දැන් sin θ කියලා කියන්නේ ඕනෑම ඍජු කෝණ ත්‍රිකෝණයක සම්මුඛ පාද බෙදීම බද්ධ පාදනේ. cosec θ කියලා කියන්නේ කර්ණය බෙදීම සම්මුඛ පාදය. sin θ කියලා කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. cosec θ කියලා කියන්නේ කර්ණය බෙදීම සම්මුඛ පාදය. ඒක තමයි sin θ ගේ පරස්පර ත්‍රිකෝණමිතික අනුපාතය. එච්චරයි. sin ගේ පරස්පරය cosec θ. cos θ කියලා කියන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණය. sec θ කියලා කියන්නේ එම cos ගේ පරස්පරය හෙවත් sec θ කියලා කියන්නේ කර්ණය බෙදීම බද්ධ පාදය කියන එක. ඒ වගේ ටෑන්ටත් හිපාක්‍රස් කියන කෙනා දැක්කා tan θ සමානයි BC බෙදීම AC. මෙන්න මේ BC පාදයත් AC පාදයත් ලවය හරය මාරු කරාට පස්සේ වෙන විදිහකින් කියනවා tan θ ගේ එකයට අගය ගත්තට පස්සේ හිපාක්‍රස් දැක්කා අර sin ගේ cos ගේ උනා වගේම පරස්පරතාවයකින් යුක්ත හැසිරෙනා වූ ත්‍රිකෝණමිතික අනුපාතයක් දැක්කා. ඒකට හිපාක්‍රස් අලුත් ත්‍රිකෝණමිතික අනුපාතයකට නමක් දුන්නා. එකයට tan θ සමානයි මේ සමීකරණ පරස්පර ගත්තට පස්සේ එකයට tan θ හෙවත්
කොට් තීටා කියන එක මෙන්න මේ පාද මාරු කරාට පස්සේ AC බෙදීම BC යනාදී වශයෙන් අලුත් ත්‍රිකෝණමිතික අනුපාත තුනක් ගොඩ නැගුණා. මෙන්න මේ sin θ, cos θ, tan θ කියන අනුපාත තුන පරස්පරය ගත්තට පස්සේ වෙනස් වෙන මේ sin θ, cos θ, tan θ කියන ඒවට සම්පූර්ණ උඩු යටිකුරු විදියට හැසිරෙන්නා වූ ත්‍රිකෝණමිතික අනුපාත තුනක් sin θ ගේ අගය වැඩි එකේ ඉඳලා අඩු වෙද්දි cos θ ගේ අගය අඩු එකේ ඉඳලා වැඩි වෙනවා. cos θ ගේ අගය හෙවත් cos θ ගේ අගය පරස්පරයට හැසිරෙන්නා වූ sec θ කියලා අගයක් හොයාගත්තා. sec θ කියලා අලුත් ත්‍රිකෝණමිතික අනුපාතය. ඒ වගේම tan θ කියන එකට පරස්පරතාවයෙන් යුක්ත හැසිරෙන cot θ කියලා ත්‍රිකෝණමිතික අනුපාතයක් ගොඩ නැගුවා. මෙන්න මේ හිපාක්‍රස් කියන පුද්ගලයා. මතක තියාගන්න ඕන මෙච්චරයි. sin θ ගේ පරස්පරය හෙවත් එකයට sin θ කියන්නේ cosec θ, cos θ ගේ එකයට අගය හෙවත් එකයට cos θ කියන්නේ sec θ, tan θ ගේ එකයට අගය හෙවත් එකයට tan θ සමානයි cot θ. මෙන්න මේක sin θ, sin cos tan, cosec sec cot කියන්නේ ඔන්න ඔහොම දෙයක් තමයි. ඉස්සරහට යනවා. මතක තියාගන්න ඕන මෙච්චරයි. cosec θ කියලා කියන්නේ එකයට sin θ. වෙන විදිහකින් කියනවා නම් sin θ කියලා කියන්නේ එකයට cos θ. cosec ගේ පරස්පරය sin, sin ගේ පරස්පරය cosec. එච්චරයි. තව දෙයක්. මෙතන මෙන්න මේ පළවෙනි මේ කහ පාටින් තියෙන සමීකරණේ sin θ ගෙන් වැඩි කරා දෙපැත්තම. එතකොට sin θ cosec θ කියන්නේ එකයි. මේකත් එහෙමනේ. cosec දෙපැත්තම cosec θ ගේ වැඩි කරා cosec θ sin θ කියන්නේ එකයි. මොකද පරස්පරයක් තවත් ඒකම පරස්පරයකින් යම් සංඛ්‍යාවක් ඒකම පරස්පරයෙන් වැඩි කරාට පස්සේ ලැබෙන උත්තරේ ඒකයි. මොකද පරස්පරය කියන යම් සංඛ්‍යාවක් එකයට අගය හින්දා මේකට මේක කැන්සල් වෙලා ගිහිල්ලා එක ලැබෙනවා. sin θ cosec θ කියලා කියන්නේ එකයි. ඒ විදිහට sec θ කියලා කියන්නේ එකයට cos θ වෙන විදිහකින් කියනවා නම් cos θ කියන එක එකයට sin θ එකයට sec θ. මෙන්න මේකේ sec ගේ පරස්පරය තමයි cos, cos ගේ පරස්පරය තමයි sec. උඩ එකෙත් cosec ගේ පරස්පරය තමයි sin, sin ගේ පරස්පරය තමයි cosec. මේකෙත් බලන්න cos θ sec θ. මම දෙපැත්තම cos θ ගේ වැඩි කරනවා. එතකොට මේ පැත්තේ ඉන්නේ cos θ sec θ කියන එක එකයි. මේ පැත්තත් එහෙමයි cos θ sec θ කියන්නේ එකයි. ඔච්චරයි. යම් කිසි තැනක අපිට cosec θ කියලා ආවොත් අපිට ඕන නම් එකකට sin θ කියලා ලියන්න නැගි. එකකට sin θ කියලා යම් තැනක ආවොත් අපිට cosec θ කියලා ලියන්න පුළුවන් වෙනවා. ඒ වගේම යම් කිසි තැනක ආවොත් cosec θයි sin θයි වැඩි කරලා ඒකට අපිට එකයි කියලා ලියන්න පුළුවන්. ඒ වගේම sec θ කියලා යම් තැනක ආවොත් අපිට ඕන එකකට cos θ කියලා ලියන්න නැගි. ඕන නම් අපිට එකකට cos θ කියන එක එකකට sec θ කියලා අපිට ලියන්න ඕන නම් අපිට ලියන්න පුළුවන්. ඒ වගේම බලන්න tan θ කියලා කියන්නේ එකයට cot θ, එකයට cot θ. තව විදිහකින් කියනවා නම් cot θ කියලා කියන්නේ එකයට tan θ. මෙන්න මේකේ දෙපැත්තම වැඩි කරන cot ගෙන් tan θ cot θ කියන්නේ එකයි. මේකෙත් වැඩි කරනවා මම tan θ ගෙන් tan θ cot θ කියන්නේ එකයි. මේකයි මට කියන්න ඕනේ. යම්කිසි සංඛ්‍යාවක් එම සංඛ්‍යාවෙම පරස්පරයෙන් වැඩි කරාට පස්සේ උත්තරය එකයි. එච්චරයි. මෙන්න මේ වගේ දේවල් අපිට ඉස්සරහදී ගොඩක් වැඩියෙන් උවමනා වෙනවා. අපි බලමු මොන වගේ තැන් වලද කියලා. දැන් sin θ බෙදීම cos θ, sin θ බෙදීම cos θ සමානයි tan θ කියලා අපි ඔප්පු කරා. sin θ බෙදීම cos θ tan θ කියලා අපි ඔප්පු කරා. අපි තව විදියකින් දැන් කලින් එකේ කතා කරා කලින් ස්ලයිඩ් එකේ කතා කරා tan θ කියලා කියන්නේ cot θ ගේ පරස්පරය. මම මේ දෙපැත්තෙම එකයට අගය ගන්නවා. උඩයට මාරු කරන පරස්පරය ගන්න කියන්නේ ඒක. sin θ තියෙන තැනට cos θ දානවා. cos θ තියෙන sin θ දානවා. tan θ කියන එක tan θ වෙනවා. එතකොට cot θ කියලා කියන්නේ මේ sin ගේ පරස්පරය cos θ බෙදීම sin θ සමානයි cot θ. මේක මතක තියාගන්න. ඔප්පු කිරීමෙන් තොරව අපිට භාවිතා කරන්න පුළුවන් තැනක් මේක. sin θ බෙදීම cos θ සමානයි tan θ නම් cos θ බෙදීම sin θ සමාන cot θ. මෙන්න මේ සමීකරණ දෙකේ මට ඔයාලට කියලා දෙන්න ඕනේ sin යම් කෝණයක් cos එම කෝණයෙන්ම. මෙතන 30යි නම් මෙතනත් 30ම තමයි. 30ම බෙදුවට පස්සේ tan එම කෝණයෙන්ම ලැබෙනවා. උදාහරණයක් විදිහට sin 30 බෙදීම cos θ සමානයි tan 30. ඒක තමයි මේකේ ගන්න තියෙන එකම දේ. ඒ වගේම cos මෙතන θ 60 වුණා නම් cos 60. මෙතනම sin 60 සමාන වෙනවා cot 60ට. ඉස්සරහට යනවා. මම ඉලෙක්ට්‍රිකල් ඉංජිනේර අමල් ජයනායක. ඔයාලාට මාව ෆලෝ කරන්න පුළුවන් Facebook එකෙන්, Instagram එකෙන්, Twitter එකෙන් වගේම YouTube එකෙන් ඔයාලට මාව ෆලෝ කරන්න පුළුවන්. අමල් ජයනායක කියලා සර්ච් කරන්න ඕනම මේ සෝෂල් මීඩියා වල අපිට එන
ගණන් හදද්දී ඉගෙන ගනිද්දි මොකක් හරි මැත් සම්බන්ධව මොකක් ප්‍රශ්නයක් තියෙනවා ඔයාලට මෙන්න මේ වයින් ඔස්සේ මාව ෆලෝ කරන්න පුළුවන් මේ Facebook එකට ගියාට පස්සේ මගේ WhatsApp නම්බරේ පවා තියෙනවා ඔන්න ඔයාලගේ ගණක් හදද්දී අමාරු තැනක් ආවොත් ෆොටෝ එකක් ගහලා එවන්න අනිවාර්යයෙන්ම උත්තර දෙන්න ළමයි එහෙම ගොඩක් ප්‍රයෝජන ගන්න ළමයි ඉන්නවා ඔයාලත් කැමති නම් අවශ්‍යයි නම් ඒ අවස්ථාව ලං කරගන්න ඔයාලා අපේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න ඒ වගේම like එකක් දාන්න share කරන්න bell icon එක click කරොත් notification එකක් ඔයාලගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන් ඊට පස්සේ මම මෙන්න මේ වගේ පාර්ට් එකකට යනවා දැන් අපි ඉගෙන ගත්ත sin cos tan cos x sec cot කියන දේවල් ඒ දේවල් ඔක්කොම අපි ඉගෙන ගත්තා ඊට පස්සේ මම ටිකක් ඉස්සරහට යනවා මෙහෙමයි පාදයක දිග ඒකක දෙකක් වන සමපාද ත්‍රිකෝණයක් සලකමු පාදයක දිග ඒකක දෙකක් වන සම්පාද ත්‍රිකෝණයක් මේ එක දෙයක් කියන එක සෙන්ටිමීටර දෙකක් වෙන්න පුළුවන් කිලෝමීටර දෙකක් වෙන්න පුළුවන් මිලි දෙකක් වෙන්න පුළුවන් කිලෝමීටර දෙකක් වෙන්න පුළුවන් මීටරයක් වෙන්න මීටර දෙකක් වෙන්න පුළුවන් යනාදී වශයෙන් සමපාදයි හැබැයි ත්‍රිකෝණයක් සලකමු මම මේ දෙක කොප්පු කරන්න හදන්නේ ඔන්න ඒ ත්‍රිකෝණය A ශීර්ෂය තියෙනවා B ශීර්ෂය තියෙනවා ඒ වගේම C ශීර්ෂය තියෙනවා මේකේ පාදයක දිග ඒකක දෙකයි මේකේ මම ඒ ශීර්ෂයේ ඉඳලා BC පාදයට ලම්බකයක් නිර්මාණය කරනවා. සමපාද ත්‍රිකෝණයක් හින්දා මෙන්න මේ ලම්බකය මගින් සමපාද ත්‍රිකෝණයක් හින්දා මෙන්න මේ BC පාදයට ගහන ලම්බකය මගින් මෙන්න මේ A ගේ ශීර්ෂ කෝණය සමාන කොටස් දෙකකට බෙදෙනවා. ඒ වගේම මේ BC පාදය සමාන කොටස් දෙකකට බෙදෙනවා. මෙතන කෝණයක් සමච්ඡේදනය වෙනවා. මෙතන පාදයක් සමච්ඡේදනය වෙනවා. මෙන්න මේ ලම්බය හින්දා මේක මෙහෙම බෙදෙන්නේ මෙතන කෝණය බෙදෙන්නේ මෙතන පාදය බෙදෙන්නේ මේක සමපාද ත්‍රිකෝණයක් හින්දා සමපාද ත්‍රිකෝණයක මෙතන තියෙන මේ ලම්බක බව දක්වන සංකේතය මෙතන මම BD BC පාදය ලම්බකව ඡේදනය වන තැන D ලක්ෂය කියලා ගන්නම්. එතන මේ ඍජු කෝණය තමයි තියෙන්නේ. අපි දන්නවා සමපාද ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණයක අභ්‍යන්තර කෝණයක් 60යි. මෙතන 60යි. මෙතන 60යි වගේ මෙතනත් 60යි. මෙතන AD පාදය මගින් මේ කෝණය සමච්ඡේදනය බෙදෙන හින්දා මෙතන 30යි මේ කෝණයක් 30යි. මෙහෙම. දැන් පැහැදිලි ඇති ඒකක දෙකයි කියලා තමයි මම ගත්තේ. ඒකක දෙකයි AC පාදය ඒකක දෙකයි AB පාදය ඒකක දෙකයි BC පාදයත් ඒකක දෙකයි. හැබැයි මෙන්න මේ D ලක්ෂයෙන් BC පාදයේ සමාන කොටස් දෙකකට බෙදෙනවා. එහෙනම් මේ BD කොටස ඒකක 1යි DC කොටස ඒකක 1යි. අපි මේක හැම පාදයක්ම දන්නෝ AD කියන එක තාම දන්නේ නැහැ. AD කියන එක අපිට හොයන්න පුළුවන් මෙතන ඍජු කෝණයක් තියෙන හින්දා. මම දානවා ABD කියන ත්‍රිකෝණයට පයිතගරස් ප්‍රමේය දානවා. ABD කියන ත්‍රිකෝණයට පයිතගරස් ප්‍රමේය දැම්මට පස්සේ AB වර්ග සමානයි BD වර්ග ධන AD වර්ග කියන සමීකරණය පයිතගරස් ප්‍රමේයෙන් අපි දැම්මට පස්සේ අපි දන්නවා BD පාදයේ දිග දන්නවා AD පාදයේ දිග තමයි දන්නේ නැත් ඒක තමයි හොයන්න හදන්නේ. AB පාදයේ දිග දන්නවා. මෙන්න මේ ඇසුරෙන් අපි AD පාදයේ දිග අපි මෙහෙම විදිහට ගණනය කරගන්නවා. AD කියන එක උක්ත කරා AB වර්ග ඍණ BD වර්ග සමාන වෙනවා AD වර්ගගේ AB වර්ග කියන්නේ 2යි 2 වර්ග අඩු කරනවා 1 වර්ගයෙන් 2 වර්ගය 4යි 4න් 1 වර්ග 1 හින්දා 4 එකක් ගියාට පස්සේ 3යි AD වර්ග කියන්නේ 3යි වර්ග මූල ලකුණ ගත්තා AD කියන්නේ ධන හෝ ඍණ මූල 3යි AD කියන්නේ පාදයක දිගක් හින්දා ඍණාගේ නොසලකා හරිනවා AD සමානයි ධන මූල 3යි AD පාදයේ දිග අපි හොයාගත්තා AD පාදයේ දිග අපි හොයාගන්න හේතුවක් ඇතිව හේතුව පැහැදිලි වෙයි ඊළඟ ස්ටෙප් එකේදී මෙහෙමයි මෙන්න මේ තියෙන්නේ අපි කලින් ඇඳගත්තු සමපාද ත්‍රිකෝණයමයි AD කියලා කියන්නේ මූල 3යි ඒක අපි ගත්තා මම මෙන්න මේකේ මෙහෙම දෙයක් කරනවා ABD කියන ත්‍රිකෝණය මම මේ හොඳ ඔප්පු කිරීමක් කරන්නේ යම් ත්‍රිකෝණමිතික අනුපාතවල අගයන් ලබා ගැනීම සඳහා හොඳින් බලා ගන්න කරන දෙය ABD කියන ත්‍රිකෝණය මෙතන මේ 60 කෝණයේ අනුබද්ධයෙන් මම ලියනවා sin 60 sin 60 මේ ඍජු කෝණ ත්‍රිකෝණයෙන් බලන්න sin 60 කියන්නේ සම්මුඛ පාදය බෙදීම කර්ණයනේ සම්මුඛ පාදය AD කියලා කියන්නේ මූල තුන අපි හොයාගත්තා AB කියලා කියන්නේ කර්ණය ABD ඍජු කෝණී ත්‍රිකෝණයේ AB කියන්නේ 2යි බලන්න sin 60 කියලා කියන්නේ මූල 3 යට 2යි මතක තියාගන්න මේ මත්තට හැම තැනදීම sin 60 කියන්නේ මූල 3 යට 2යි කැම්පස් එකට ගියත් A level exam එකේදීත් ඕනම තැනකදී sin 60 කියන්නේ මූල 3යි මතක තියාගන්න ඒක. ඒ වගේම sin cos
කොසෙක් 60 කියලා කියන්නේ sin 60 පරස්පරනේ. sin පරස්පරේ cosනේ cosecනේ. sin 60 කියන්නේ මූල 3 යට 2යි නම් cosec 60 කියලා කියන්නේ 2 යට මූල 3යි. හරි. දැන් මම මේ ඍජු කෝණ ත්‍රිකෝණයෙන්ම ගන්නවා cos 60 කියන එක. cos 60 කියලා කියන්නේ මේ ඍජු ABD ත්‍රිකෝණයෙන් BD බෙදීම AB හින්දා BD කියලා කියන්නේ එකක 1යි AB කියලා කියන්නේ එකක 2යි cos 60 කියන්නේ භාගයයි. අපිට sec 60ත් මේ ආශ්‍රයෙන්ම ගන්න පුළුවන් cos 60 භාගය න sec 62යි. උඩයට මාරු කරන්න. sin 60ත් එහෙමයි. sin 60 කියන්නේ මූල 3ට 2යි cos 60 කියන්නේ උඩයට මාරු කරන්න 2ට මූල 3යි. ඊට පස්සේ ඒකෙම මම ගන්නවා tan 60. tan 60 කියන්නේ බලන්න මේ ඍජු කෝණ ත්‍රිකෝණයේ සම්මුඛ පාදය බෙදීම බද්ධ පාදය. සම්මුඛ පාදය කියන්නේ මූල 3යි BD කියලා කියන්නේ ඒකක 1යි මූල 3කින් බෙදුවට පස්සේ tan 60 මූල 3යි. ඒ වගේම tan 60 මූල 3යි නම් cot 60 1 යට මූල 3යි. දැන් මේ sin 60 sin cos tan cosec sec cot කියන ඒ වගේ 60 අනුපාත අපිට මේ මතක තියාගන්න. sin 60 කියන්නේ මූල 3ට 2යි cos 60 කියන 2 කියන්නේ මූල 3යි. මෙන්න මේවා කටපාඩම් කරන්න කියලා නෙවෙයි කියන්නේ. මේ වගේ ඔප්පු කිරීම හරහා ගණන් හැදීම හරහා sin 60 කියන්නේ මූල 3ට 2යි කියලා A level කරන කෙනෙක්ට nothing වෙන්න ඕන. ඒක ඇත්තට මෙහෙම වෙනවා. ඒ දිගින් දිගටම වැඩ කරගෙන ඉඳෙද්දි sin 60 කියන්නේ මූල 3ට 2යි cos 60 කියන්නේ භාගයයි. භාවිතය හරහා හරි ලේසියෙන් මතක තියෙනවා. ඒ ගැන මතක තියාගන්න පුළුවන් වේද බැරි වේද කියලා එහෙම අවුල් හිතා ගන්න එපා. එහෙම පුළුවන් කරගන්න භාවිතය හරහා අපිට මේක හරි ලේසියෙන් මතක තියාගන්න පුළුවන්. ඉස්සරහට යනවා. මේ ඍජු කෝණ ත්‍රිකෝණයම මම ගන්නවා ඊට පස්සේ මෙන්න මේ 30 කෝණය අනුබද්ධයෙන් sin 30 කියන එක. sin 30 කියන්නේ සම්මුඛ පාදය. මෙන්න මේ ඍජු කෝණ ත්‍රිකෝණය මේ 30ට අනුබද්ධයෙන් sin 30 කියන්නේ සම්මුඛ පාදය වෙන්නේ BD, කර්ණය කියන්නේ AB. පාදවල දිග ආදේශ කරා එක බෙදීම දෙක. එක බෙදීම දෙක sin 30 කියන්නේ භාගයයි. ඒ වගේම බලන්න කියන්න පුළුවන් cosec 30 කියන්නේ 2යි. ඒ කියන්නේ මාරු කරා. ඒ වගේම බලන්න cot cos 30. cos 30 කියන්නේ මෙන්න මේ 30 අනුබද්ධයෙන් බද්ධ පාදය හෙවත් AD බෙදීම කර්ණය කියන්නේ AB, AD කියන්නේ මූල 3යි. කලින් අපි ඔප්පු කරා AB කියන්නේ 2යි. cos 30 කියන්නේ මූල 3යට 2යි. ඒ වගේම ඔයාලට දැන් මතක ඇති sec 30 කියලා කියන්නේ 2යට මූල 3යි. ඒ වගේම බලන්න මේ tan 30 සම්මුඛ පාදය බෙදීම බද්ධ පාදය සම්මුඛ පාදය AD සම්මුඛ පාදය AD සම්මුඛ පාදය BD බෙදීම AD උත්තරේ වෙන්නේ 1 යට මූල 3යි. ඒ වගේම cot 30 කියලා කියන්නේ මූල 3යි. tan thetaගේ පරස්පරය හරිම ලේසි මතක තියාගන්න. මෙන්න මේක අපි දැන් sin cos tan කියන එකත් cosec sec cot කියන එකත් ත්‍රිකෝණමිතික අනුපාත අංශක 60 දී සහ අංශක 30 දී කොහොමද අගයන් ලබා ගන්න කියලා අපි ඉගෙන ගත්තා. දැන් මම ගන්නවා දැන් 30යි 60යි අගයන් අරන් ඉවරයි. ඊට පස්සේ පාදයක දිගේ එකක් වන සමචතුරස්‍රයක්. සමචතුරස්‍රයක් ගත්තා. මේකේ පාදයක දිගේ එකක 1යි. මේකේ මෙන්න මේක තමයි සමචතුරස්‍රය. සමචතුරස්‍රයේ පාදයක දිග එකක 1යි. සමචතුරස්‍රයක් කියන්නේ පාද සමානයිනේ. ඒකක 1යි එක පාදයක දිග. ඒ වගේම මම මේකේ ප්‍රතිමුඛ ශීර්ෂ දෙකක් යා කරා. මේ තියෙන විකර්ණයක්. විකර්ණ මගින් සමචතුරස්‍රයක විකර්ණයක් මගින් කෝණය මෙතන මේ අංශක 90 කියන එක සමච්ඡේදනය වෙනවා. මෙතන 45ක් වෙනවා. මම මෙන්න මේකෙන් අනුබද්ධයෙන් ගන්නවා මෙන්න මේ අනුපාත ටික. මේකේ මෙතන පාදයේ දිග එකක 1යි මෙතන පාදයේ දිග එකක 1යි. විකර්ණයේ දිගේ අනුසාරයෙන් ගන්න පුළුවන්. මූල එකේ වර්ග ධන එකේ වර්ගයේ මූලය මූල 2යි. දැන් කර්ණයේ දිග දන්නවා මෙතන පාදවල දිග අපිට කොහොමද දීලා තියෙනවා. sin 45 කියන එක ගන්නවා මෙන්න මේ කෝණය අනුබද්ධයෙන් සම්මුඛ පාදය බෙදීම කර්ණය සම්මුඛ පාදය එකක 1යි කර්ණය මූල 2යි 1 යට මූල 2යි cos sin 45 කියන්නේ 1 යට මූල 2යි මින්මත්තර sin 45 කියන්නේ 1 යට මූල 2යි හැමදාම මතක තියාගන්න ඕනේ මේ ලෙසන් එකෙන් පස්සේ sin 45 කියන්නේ මූල 2යි නා cos 45 කියන්නේ මොකද්ද? ඒකේ පරස්පරයනේ. මෙන්න මේ කියන්නේ මූල 2ගේ පරස්පරය. මූල 2යි. ඒ වගේම cos 45 කියලා කියන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණය බද්ධ පාදයේ 1යි කර්ණය මූල 2යි 1 යට මූල 2යි cos 45 කියන්නේ මූල 2යි නා sec කියන එක වලට දැන් නිරාශයම ගන්න පුළුවන් sec 45 කියලා කියන්නේ මූල 2යි මේකේ පරස්පරය. අනිත් එක
tan 45 tan 45 කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ සම්මුඛ පාදෙත් එකයි බද්ධ පාදෙත් එකයි එක බෙදීම එක එකයි tan 45 එකයි එහෙනම් ඉතින් cot 45 අනිවාර්යෙන් එකයි දැන් sin cos tan cos x cot කියන එකේ අනුපාත 30 දිත් හරි 60 දිත් හරි 45 දිත් හරි මෙන්න 45 විශේෂත්වයක් තියෙනවා sin cos x cos x මෙන්න මේකේ sin cos cos x කියන අනුපාත හතරෙම අගයන් මූල දෙක ඇසුරෙන් තමයි එන්නේ sin 45යි cos 45යි අගයන් සමානයි ඒකයට මූල දෙකයි cos x කියන එකත් sec කියන එකත් අගයන් සමාන වෙනවා මෙන්න මේ අගයන් සමාන වෙච්ච හින්දා මූල දෙක බැගින් එන්නේ tan උයි cot උයි 45 tan cot උයි 45 අගේ එක ගාන තමයි එන්නේ හරි ලේසි මතක තියාගන්න මෙන්න මේකට මම අංශක කියන එකත් රේඩියන් කියන එකත් මෙන්න අංශක බිඳුව 30 45 60 කියන එක රේඩියන් වලින් රේඩියන් අංශ කරගන්න විදිය මම කලින් එපිසෝඩ් එකේ කතා කරා රේඩියන් 30 කියන අංශක 30 කියන රේඩියන් 5 බෙදීම 6යි අංශක 45 කියන රේඩියන් 5 බෙදීම 4යි අංශක 60 කියන 5 බෙදීම 3යි මෙන්න මේවට එක එක ඒවාට අනුරූපව අගයන් ටික තමයි මේ දෙකට දාලා තියෙන්නේ මෙන්න මේකට මතක තියාගන්න හරි ලේසි ටිප් එකක් තියෙනවා මම වෙනම එපිසෝඩ් එක විනාඩි 10ක විතර එපිසෝඩ් එකක් හදලා වීඩියෝ එකක් හදලා මම ඉස්සරහට අප්ලෝඩ් කරන්නම් එතක අපිට මෙන්න මේ විදිහට මතක තියාගන්න මේ වීඩියෝ එක නොදැම්මත් භාවිතය හරහා ඔයාලට මතක තියාගන්න පුළුවන් මේක අපිට ගණන් වැඩිපුර හදද්දි අපිට මේක මතක තියාගන්න පුළුවන් sin θ ගේ අංශක 30යි නම් භාගයයි sin θ 45 කට මූල දෙකයි මෙන්න මේ chart එක මම නම් කියන්නේ පුළුවන් නම් A4 sheet එක හරි ගහගෙන ඔයාලා පාඩම් කරන තැන නිතරම පේන තැනකින් ගහ ගන්න තියාගන්න මේක O level කාලේ පවා මේක තියෙනවා අපිට මේ මතක තියාගත්තට පස්සේ applied ගණන් PO ගණන් හරිම ලේසියෙන් හදා ගන්න පුළුවන් වෙනවා ඉස්සරහට යනවා මේ ඍජුකෝණී ත්‍රිකෝණය මේකේ පයිතගරස් නියමයට අනුව මම මේකේ පයිතගරස් නියමයට අනුව ලියනවා AB වර්ග සමාන වෙනවා BC වර්ග ධන AC වර්ග BC වර්ග ධන AC වර්ග තමයි AB වර්ග කියලා කියන්නේ මේකේ AB වර්ග ධන BC වර්ග AC වර්ග පයිතගරස් ප්‍රමේය ඒකෙන් මම මෙන්න මේකේ හැම පදයක්ම මෙන්න මේ සමීකරණයේ හැම පදයක්ම බෙදනවා AB වර්ග කියන එකෙන් එක සමානයි BC වර්ග බෙදීම AB වර්ග ඒ වගේම AC වර්ග බෙදීම AB වර්ග කියලා ලැබෙනවා අපි මේකෙන් ඊට පස්සේ වර්ග BC වර්ග AB කියන එක සමස්ත වර්ගයක් විදියට ලියනවා ඒ වගේම ධන AC වර්ග AB වර්ග කියන එක සමස්ත වර්ගයක් විදියට ලියනවා ඔයාලට මතක ඇති මෙන්න මේ අපි කලින් කතා කරපු ඍජුකෝණී ත්‍රිකෝණයේ අපි sin cos tan කියන ඒවා අපි ලිව්වා sin cos tan කියන ඒවා ලිව්වා ඒ BC බෙදීම AB කියලා කියන්නේ sin θ BC බෙදීම AB කියලා කියන්නේ ඍජුකෝණී ත්‍රිකෝණයේ sin θ අර අපි කලින් ස්ලයිඩ් එකේ පෙන්නපු ඍජුකෝණී ත්‍රිකෝණය ඒකේ sin θ තමයි BC බෙදීම AB කියලා කියන්නේ ඒකේ වර්ග වෙලා තියෙනවා මෙතන බලන්න ඒ වගේම AC බෙදීම AB කියලා කියන්නේ cos θ ඒක තමයි මේ මෙතන තියෙන්නේ මෙන්න මේ පද දෙක ආදේශ කරනවා මෙතෙන්ට මෙන්න මේ සමීකරණයට ඊට පස්සේ අපිට මෙන්න මෙහෙම එකක් එනවා එක කියන්නේ එකයි මේ කියන්නේ සමාන ලකුණ BC බෙදීම AB කියලා කියන sin θ මෙතන වර්ග කිරීමක් තියෙන හින්දා sin වර්ග θ ඒ වගේම මෙතන ධන ලකුණ මෙහෙමයි cos AC බෙදීම AB කියන්නේ cos θ එක වර්ග වෙලා දෙන හින්දා cos වර්ග θ බලන්න මෙතන ලැබිලා තියෙන ලස්සන සමීකරණයක් sin වර්ග θ ධන cos වර්ග θ සමානයි එකයි කියලා මේක තමයි අපිට ත්‍රිකෝණමිතියේ ලැබෙන පළවෙනි ඔප්පු කිරීම මෙන්න මේක අපිට ඔප්පු කිරීමෙන් තොරව භාවිතා කරන්න පුළුවන් ගණිතයේ ෆිසික්ස් වලදී කෙමිස්ට්‍රි වල කැම්පස් ගියාට පස්සේ එහෙම ඕනම තැනක ඔප්පු කිරීමෙන් තොරව භාවිතා කරන්න පුළුවන් ඔප්පු කිරීම යම් කිසි තැනක આવොත් ඔප්පු කරන්න මෙන්න මේ ඍජුකෝණී ත්‍රිකෝණයක් ගහගත්තා මේකේ පයිතගරස් ප්‍රමේය දැම්මා හරිම ලේසියෙන් ඔප්පු කරන්න පුළුවන් මේකේ යම් විශේෂත්වයක් තියෙනවා විශේෂත්ව මොකක්ද කියලා ඉස්සරහට කතා කරන්න මේක තමයි අපිට පළවෙනිම ඔප්පු කිරීම ත්‍රිකෝණමිතියේ මේ පාඩමේ මේකට තවත් නමක් කියනවා නම ඉස්සරහට කියන්න ඉස්සරහ ස්ලයිඩ් එකේදී වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව අන්තිම වෙනකම් බලන්න මෙහෙමයි මෙන්න මේ සමීකරණය මාර විශේෂයි මේක බලන්න මේක සමීකරණ තියෙන විදිය මෙතන මෙතන කෝණෙමයි මෙතන තියෙන්නේ ඒ වගේම මෙතන වර්ග වෙලා තියෙන්නේ sin යම් කෝණයක වර්ගය ධන cos එම කෝණයම මෙතන තියෙන θ ටමයි මෙතනත් දාන්නේ
ඒකේ වර්ගය සමාන වෙනවා එකට. මේකේ මෙන්න මේ කන්ඩිෂන් ටික තියෙන්නත් ඕන. මෙතන ධන වෙන්න ඕන අනිවාර්යෙන් මෙතන ධන. මෙතන දෙක නැතුව මෙතන 3 එහෙම තිබිලා හරියන්නේ නැහැ. දෙකම තමයි තියෙන්න ඕන. මෙතන තීටාත් නම් මෙතනත් තීටා. ඒ වගේම මෙතන සරලම කතාව තමයි මෙතන අංශක 30 කියන්නේ. තීටා කියන 30 නම් මෙතනත් 30 නම් මෙතනත් 30 වෙන්න ඕන. මෙතන ධන වෙන්නත් ඕන. මෙතන ඝණය වගේ පද තියෙන්න බෑ. ඒ වගේ වුණාට පස්සේ sin යම් කෝණයක් ධන cos එම කෝණය සමාන වෙනවා එකට. එච්චරයි සරලම කතාව. ඊට පස්සේ සමානතාවයක් සහ සර්ව සමානතාවයක් ගැන කතා කරන්න හිතුවා. සමානතාවයක් හා සර්ව සමානතාවයක් අතර වෙනස මේ හැම එකක්ම කතා කරන්න හේතුවක් ඇතිව. සමානතාවයක් කියලා කියන්නේ වෙන වෙදික කියනවා නම් සමීකරණයක් නැත්නම් සමාන ලකුණෙන් සම්බන්ධ ප්‍රකාශනයක්. සමානතාවයක් කියන්නේ ඇත්තටම සමාන වීමක් නේ. ඒකනේ සරලම කතාව. සමානතාවයක් කියන්නේ සමාන වීම. ඒකට තමයි සමීකරණයක් කියලා කියන්නේ. සමීකරණයක් අපිට දැන හඳුනා ගන්න පුළුවන් යම් කිසි දෙයක් සමීකරණයක් දැක්කලා සමාන ලකුණක් තියෙන එක සමීකරණයක්. තව දෙයක් තියෙනවා. සමානතාවය. මෙතන තියෙන සමානතාවයට සර්ව කියලා කෑල්ල එකතු වෙලා තියෙනවා. මෙතන නිකම්ම සමානතාවය මෙතන සර්ව සමානතාවය කියන්නේ සර්ව කියලා කියන්නේ සියලුම පැති වලින් කියලානේ. සර්ව කියලා කියන්නේ සියලුම පැති වලින් සමාන වෙනවා කියන එක තමයි සර්ව කියලා කියන්නේ සියලුම පැති වලින් සියලු ආකාර වලින් ඔක්කොම විදි වලින්. හැබැයි මෙතන මේ සර්ව කියලා කැලලක් නැහැ. මෙන්න මේ දෙකේ වෙනසක් තියෙනවා. සමානතාවයක් කියලා කියන්නේ සමාන වීමක් තමයි. හැබැයි මෙතන මේ සමානතාවයක් කියලා කියන්නේ සියලුම ආකාර වලින් සමාන වීමක් නෙවෙයි. ඒක එක්තරා විදියක සමාන වීමක් වෙන්න පුළුවන්. සීමා සහිත සමාන වීමක්. තව විදියකින් කියනවා නම් සීමා සහිතව සමාන වීමක් තමයි සමානතාවයක් හේවත් සමීකරණයක් කියලා කියන්නේ. සර්ව සමානතාවයක් කියලා කියන්නේ සීමා සහිත බවක් නෑ. සියලුම ආකාර වලින් සමානතාවයක්. සර්ව සමානතාවයට තව නමක් දෙනවා ගණිතේ සර්ව සාම්‍යයක් කියන එක තමයි සර්ව සමානතාවයක් කියලා කියන්නේ. සමානතාවයක් කියලා කියන්නේ සමීකරණයක්. සමානතාවයක් කියලා කියන්නේ ඇත්තටම සීමා සහිතව යම්කිසි අගයන් වලදී විතරයි. ඔක්කොම අගයන් වලදී නෙවෙයි. ගණිතය සහ සම්බන්ධ කරොත් සියලුම අගයන් වලදී සමාන වීමක් නැහැ. එක්තරා අගයන් වලදී පමණයි සමාන වෙන්නේ. සීමා සහිත සමානතාවයක් තමයි සමීකරණයක් කියලා කියන්නේ. ඒ වගේම සර්ව සමානතාවයක් කියන්නේ සීමා සහිත සමානතාවයක් නෙවෙයි. සියලුම අගයන්හිදී වෙන විදිහකින් කියනවා නම් සමාන වීමක් නැවත නැවතත් පුනා සමාන වීමක් තමයි සර්ව සමානතාවයක් හෙවත් සර්ව සාම්‍යයක් කියලා කියන්නේ. මම ඊළඟට ගන්න එක්සැම්පල් එකේ මේ සමානතාවයක් කියන එකත් සර්ව සමානතාවයක් කියන එකත් හරි ලස්සනට පැහැදිලි වෙනවා. මෙන්න මෙහෙමයි. මම ගන්නවා සමීකරණයක්. මෙන්න මෙහෙම. x වර්ග ඍණ 6x ධන 9. x වර්ග ඍණ 6x ධන 9 සමානයි බිඳුව. මේක සමීකරණයක්ද? ඔව්. මොකද සමාන ලකුණක් තියෙනවා. සමානතාවයක්ද? ඔව්. සමානතාවයක් නේ සමීකරණයක ලියන්නේ. හැබැයි මෙතන මේ x කියන එක වර්ග වෙලා තියෙනවා ඍණ 6x. මෙතන තියෙන x මෙතන තියෙන්නේ මොනක සමීකරණයක් අවුලක් නැහැ. මම මෙතනට දානවා x ට අගයක් ආදේශ කරනවා මම මෙතන. මම දානවා x දානවා 2. x තියෙන හැමදාම 2 දානවා. 2 වර්ග ඍණ 6 වරක් 2 ධන 9. ඊට පස්සේ මෙතන සුළු කරාට පස්සේ එන්නේ මේ පැත්තේ ඉන්නේ වම් පැත්තේ ඉන්නේ උත්තරේ 1යි. 1 කියන්නේ බිඳුවට සමානයිද? නෑ. ඒ කියන්නේ මේක සමීකරණයක් තමයි. හැබැයි x කියන එක 2 වුණාට පස්සේ මේක සමීකරණයක් වෙන්නේ නෑ. දැන් තේරෙනවා ඇති. තව එකක් ගන්නවා. මම දානවා x වෙනුවට 5 ආදේශ කරනවා. 5 වර්ග 25යි, 6 වරක් 5 30යි, 25න් ඍණ 30ක් ගියාට පස්සේ ඍණ 5යි ධන 9යි ධන 4යි. වම් පැත්තේ 4යි. 4 කියන එක බිඳුවට සමානයිද? නෑ. ඒ කියන්නේ x කියන එක 4 වෙද්දිත් මේක සමීකරණයක් නෙවෙයි. මම තව ආගයක් දානවා. x ට දානවා 4. x ට 4 දැම්මට පස්සේ 4 වර්ග ඍණ 6 වරක් 4 24යි. 16න් 24ක් ගියාට පස්සේ ඍණ 8යි. ඍණ 8යි 1යි. ඍණ 8යි 9යි ධන 1යි. ධන 1 බිඳුවට සමානයිද? ඒත් නෑ. ඒ කියන්නේ මෙතන 4 කියන අගයේදීත් x ට මේක සමීකරණයක් වෙන්නේ නෑ. එච්චරයි මට කියන්න ඕන උනේ. මම තව අගයක් ගන්නවා. බලන්න x ට මම දාන්න 3. x ට 3 දැම්මොත් 3 වර්ගේ 9යි 6 වරක් 3 18යි මෙතන 9යි 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 18යි ධන 18යි ධන 18යි ඍණ 18යි බිඳුවයි. සමීකරණයේ 3 දී නම් මේක සමීකරණයක් වෙනවා. මට මෙච්චරයි කියන්න ඕන උනේ. යම් කිසි දෙයක් සමීකරණයක් වුණාට එහි සියලු මගයන් හිදී x ගේ සියලු මගයන් හිදී සමීකරණය සත්‍ය නොවේ නම්
සහ සීමා සහිත අගයන් හිදී සමීකරණය සත්‍ය වෙනවා. සීමා සහිත අගයන් කියන්නේ මේකයි. දැන් මෙතන සත්‍ය උනේ 3 විතරයි. අනිත් අගයන් හිදී නෑනේ. ඒ කියන්නේ මේකේ මෙන්න මේ ප්‍රකාශන x වර්ග ඍණ 6x ධන 9 කියන ප්‍රකාශනය සමීකරණයක් වෙන්න x ගේ යම්කිසි විශේෂ අගයන් වලදී විතරයි. මේක මේ වර්ග සමීකරණයක් වෙන්න ඕනේ නැහැ. මෙතන ගණිත සමීකරණයක් සරල සමීකරණයක් මොකක් හරි වේවා මට කියන්න ඕනේ යම්කිසි සමීකරණයක සීමා සහිත අගයන් වලදී පමණක් සමීකරණයක් වන්නා වූ ප්‍රකාශනයක් තමයි සමානතාවයක් කියලා කියන්නේ. සමීකරණයක් කියලා කියන්නේ සීමා සහිතව සමාන වීමක් විතරයි. සීමා සහිතයි. මෙන්න මේ අගයන් වලදී නෑ. එක්තරා අගයන්වලදී තියෙනවා. හැම අගයකදීම x හැම අගයකදීම මේක සමීකරණයක් වෙන්නේ නෑ. මේක සමීකරණයක්. සමානතාවයකට උදාහරණයක්. මම තව උදාහරණයක් ගන්නවා. මම ගන්නවා මේ අර ගනිපු සමීකරණෙමයි x වර්ග ඍණ 6x ධන 9 හැම අගයන් වලදීම x ගේ සියලුම අගයන් වලදී මේක සමීකරණයක් වෙන්නේ නැහැ. සමානතාවයක් වන අතර සර්ව සමානතාවයක් නොවේ. සමානතාවයක් වෙනවා සමීකරණයේ ලකුණක් තියෙනවනේ. ඒ වගේම x ගේ 3 දිත් මේක සත්‍ය වෙනවනේ. ඒ වගේම x ගේ හැම අගයන් වලදීම මේ සමීකරණය තෘප්ත වෙන්නේ නැති හින්දා ඒවත් දෙපැත්ත බිඳුවට සමාන වෙන්නේ නැති හින්දා සර්ව සමානතාවයක් නම් වෙන්නේ නැහැ. සමානතාවයක් වෙනවා. හරි. මං ගන්නවා මෙන්න මේ සමීකරණ අපිට කලින් ආපු සමීකරණේ sin වර්ග θ ධන cos වර්ග θ එකයි. sin වර්ග θ ධන cos වර්ග θ එකයි. මෙතන තියෙන θමයි මෙතන තියෙන්නේ මෙතන දෙකයි නම් මෙතනත් දෙකයිමයි. එහෙම වුණොත් තමයි මෙතන එකට එක වෙන්නේ. මෙච්චරයි. මම θ වලට දානවා අංශක 30. sin වර්ග 30 ධන cos වර්ග 30. මෙතන 30 නම් මෙතනත් 30මයි. sin 30 කියන භාගයයි මම කලින් ඔප්පු කරා. ඒක වර්ග කරනවා. cos 30 කියන්නේ මූල 3/2යි. ඒක වර්ග කරනවා. මේක වර්ග එකතු කරාට පස්සේ පොදු හරය 4යි. මොකද දෙක වර්ග වෙනවා. මෙතන 1යි. මෙතන මූල 3 වර්ග කරාට පස්සේ 3යි. 3 1යි 4යි. 4න් 4 බෙදුවා පස්සේ 1යි. sin කියන එක 30 වුණාට පස්සේ නම් මේ සමීකරණය සත්‍යයි. මම තව අගයක් දානවා. sin කියන θ වෙනුවට දානවා 60. sin වර්ග 60 cos වර්ග 60. sin 60 කියන්නේ මූල 3/2යි. ඒක වර්ග කරනවා. ධන cos 60 කියන්නේ 1යට මූල 2 ඒක වර්ග කරනවා. උඩත් 4යි යටත් 4යි උත්තරේ 1යි. sin කියන එක 30 දිත් හරි sin කියන එක 60 දිත් හරි. මම තව අගයක් දානවා. sin කියන එක 45 වුණාට පස්සේ මොකද්ද වෙන්නේ කියලා. θ කියන එක 45 වුණාට පස්සේ sin වර්ග 45 cos වර්ග 45 කියන්නේ මූල 2 වර්ග කියන්නේ මූල 2 වර්ග උඩත් 2යි යටත් 2යි 1යි. මෙතන බලන්න θ කියන එක 30 වුණත් 60 වුණත් 45 වුණත් නෙවෙයි. ඔයාලට ඕනම අගයක් දාන්න θ කියන එක 150 වුණත් 360 වුණත් 200 වුණත් අංශක වලින් මම කිව්වනේ දැන් කලින් එපිසෝඩ් එකේ කතා කරා අංශක වල 360ට වඩා වැඩි අගයක් වුණා ලබා ගන්න පුළුවන් කියලා. අංශක 1500 අංශක 15000 රේඩියන් 15000 මේ ඕනම අගයක් මෙතනට දාලා බලන්න. θගේ සියලුම අගයන් සඳහා මේ සමීකරණය සත්‍යයි. අර මම කලින් කතා කරපු එක වගේ විචල්්‍යයේ සීමා සහිත අගයක් මෙන්න මේ අගයේදී විතරයි සත්‍ය වෙන්නේ. එහෙම කිසිම කතාවක් නැහැ. θගේ සියලුම අගයන් වලදී සමාන වෙනවා. මෙන්න මේක මෙන්න මේ වගේ එකක් තමයි සියලුම අගයන් වලදී සමාන වීමක් තමයි සර්ව සමානතාවයක් කියලා කියන්නේ. සර්ව සමානතාවයේ ලකුණ මෙන්න මේක තමයි. මේකේ සමීකරණයක් ලකුණ තමයි මේක. සර්ව සමානතාවයක ලකුණ තමයි මේක. සමීකරණයක් කියලා කියන්නේ හැමතිස්සෙම සර්ව සමානතාවයක් වෙන්නේ නැහැ. හැබැයි සර්ව සමානතාවයක් කියලා කියන්නේ හැමතිස්සෙම සමීකරණයක් බවට පත් වෙනවා. දැන් තේරෙනවා ඇති. සර්ව සමානතාවයක් කියලා කියන්නේ සමීකරණයක සමානතාවය නැවත නැවතත් පුනා සනාත වීමක් තමයි සර්ව සමානතාවයක් කියලා කියන්නේ. සර්ව සමානතාවයක් සහ සමානතාවයක් අතර වෙනස පැහැදිලි ඇති. මෙන්න මේ sin වර්ග θ දන cos වර්ග θ කියන්නේ නා අනිවාර්යයෙන්ම සර්ව සමානතාවයක් තමයි. ඒ වගේම මම මේ කලින් මේක ඔප්පු කරානේ sin θ බෙදීම cos θ සමාන tan θ. මේකෙත් අර වගේමයි. θ කියන තැනට ඕනම ගයක් දාලා බලන්න tan ගේ එම කෝණෙමයි එන්නේ. ඒ කියන්නේ මේකත් සර්ව සමානතාවයක්. සර්ව සමානත්වයේ ලකුණ තමයි. මෙතන ඉරි තුනක් ගහනවා. ඉරි තුන ගන්න මේකයි. මෙතන මේ ඉරි තුනෙන් එකක් නැහැ කියලා හිතන්න. එතකොට තියෙන සමානතාවයක්. ඒකම තව පුනා සනාත වීමක් තව ඉරි කෑල්ලක් දාලා ඉරි කෑල්ල තුනක් ගහලා සර්ව සමාන තත්ත්වයේ ලකුණ තමයි මේක. මෙන්න මේ sin θ බෙදීම cos θ කියන එක සර්ව සමානයි tan θට. ඒ වගේම ඒකේ පරස්පරය ගත්තා. cos θ බෙදීම sin θ කියන එකත් cot θ මේකත් සර්ව සමානතාවයක්. මෙන්න මේ කොප්පු කිරීමෙන් තොරව භාවිතා කරන්න පුළුවන් ගණිතයේ ඕනම තැනක ඕනම සබ්ජෙක්ට් එකකදී ඉස්සරහට යනවා. sin වර්ග θ cos වර්ග θ සර්ව සමානයි 1යි.
දෙපසම මම කොස් වර්ගයෙන් බෙදනවා. දැන් මෙන්න මේ සමීකරණය අපිට උපක්‍රමයෙන් තොරව භාවිතා කරන්න පුළුවන්. දෙපසම මම කොස් වර්ගයෙන් බෙදුවා. දෙපසම කොස් වර්ගයෙන් බෙදන හේතුවක් ඇතුව හේතුව තේරෙනවා ඉස්සරහට ගියාට පස්සේ. බලන්න කොස් වර්ග තීටගෙන් බෙදුවට පස්සේ පළවෙනි පැත්ත කොස් වර්ග තීටගෙන් බෙදුවා. මෙතන කොස් වර්ග තීටා මෙතන සයින් වර්ග තීටා කොස් වර්ග තීටා එකයට කොස් වර්ග තීටා කියලා කියන්නේ මෙතන වර්ග නැතුව හිතන්න එකයට කොස් කියන්නේ sec එකයට cos කියලා කියන sec එක වර්ග කරලා පස්සේ sec වර්ග තීටා එකයට cos වර්ග තීටා කියන sec වර්ග තීටා සර්ව සමානයි cos වර්ග තීටා cos වර්ග තීටා බෙදුවට පස්සේ එකයි ධන sin වර්ග තීටා cos වර්ග තීටා බෙදුවට පස්සේ මේ දෙක නැතුව හිතන්න වර්ග නැතුව sin තීටා cos තීටා නේ sin තීටා cos තීටා කියන්නේ tan තීටා වර්ග කරලා පස්සේ tan වර්ග තීටා මින් මත්තර මතක තියාගන්න sec වර්ග තීටා සර්ව සමානයි 1 ධන tan වර්ග තීටා sin වර්ග තීටා cos වර්ග තීටා සමානයි 1යි කියනවා වගේම sec වර්ග තීටා සර්ව සමානයි 1 ධන tan වර්ග තීටා කියන එක ඔයාලට මෙන්න මේක පද මාරු කරලා නම් මතක තියාගන්න පුළුවන් මෙතන මේ 1 කියන එක sec වර්ග තීටා කියන tan වර්ග තීටා කියන එක සමාන ලකුණෙන් සර්ව සමාන ලකුණෙන් වම් පැත්තට ගෙනාට පස්සේ sec වර්ග තීටා ඍණ tan වර්ග තීටා කියන්නේ 1යි. තව විදිහකින් මතක තියාගන්න පුළුවන් මෙතන tan වර්ග තීටා සමීකරණයෙන් වම් පැත්තට ගත්තා 1 කියන එක සමීකරණේ වම් පැත්තට ගත්තා sec වර්ග තීටා ඍණ tan වර්ග තීටා ඍණ 1 සමානයි බිඳුව කියලා අපිට අවශ්‍ය වෙලාවල් වෙද්දී මෙන්න මේ පද එහාට මෙහාට දාගන්න මේ ඕනම විදිහක ලබා ගන්න පුළුවන්. හැබැයි මෙන්න sec වර්ග තීටා සර්ව සමාන 1 දා tan වර්ග තීටා කියන එක සමීකරණේ කිසිම වැරද්දක් කරන්නේ නැතුව සමීකරණයෙන් එහාට මෙහාට දාලා ඕන විදිහට හදා ගන්න පුළුවන්. මේක තමයි අපිට ඊළඟට ලැබෙන සර්ව සමානතාවය. තව දෙයක්. ඔන්න සමීකරණේ ඉස්සෙල්ලා බෙදුවේ cos වර්ග තීටානේ. දැන් බෙදනවා sin වර්ග තීටාගෙන්. එහෙන් බෙදන්න හේතුවක් ඇතුව. sin වර්ග තීටාෙන් බෙදුවට පස්සේ කියට sin වර්ග තීටා cos වර්ග තීටා sin වර්ග තීටා ධන sin වර්ග තීටා බෙදීම sin වර්ග තීටා. අර වගේමයි එකයට sin කියන්නේ cosec වර්ග තීටා සර්ව සමානයි cos වර්ග තීටා sin වර්ග තීටාගෙන් බෙදුවට පස්සේ cot වර්ග තීටා sin වර්ග තීටා sin වර්ග තීටා මැද දැන් එකයි cosec වර්ග තීටා සර්ව සමානයි 1 ධන cot වර්ග තීටා sec වර්ග තීටා සර්ව සමාන 1 ධන tan වර්ග තීටා වගේ අනිත් එක තමයි cosec වර්ග තීටා සර්ව සමානයි 1 ධන cot වර්ග තීටා. ඔයාලා යම් කිසි තැනක තිබ්බොත් cosec වර්ග තීටා ඍණ cot වර්ග තීටා කියලා ඒක එකයි කියලා මේ සමීකරණය ආසින් ලබා ගන්න පුළුවන්. ඒ වගේ ගණන් ඉස්සරහට තියෙනවා. cosec වර්ග මේ වීඩියෝ එකේම ඉස්සරහට ගණන් තියෙනවා. ඔය වගේ වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව බලන්න සුපිරිම ගණන් සෙට් එකක් මම මේකෙන් හදලා තියෙන්නේ. cosec වර්ග තීටා කියන එක cot වර්ග තීටා සමානයි 1යි. ඒ වගේම cosec වර්ග තීටාගේ මෙන්න පද දෙකම ගත්ත සමීකරණයේ ලකුණෙන් වම් පැත්තට cosec වර්ග තීටා ඍණ cot වර්ග තීටා ඍණ 1 සමානයි බිඳු සර්ව සමානයි බිඳුවේ කියලා උනත් අපිට ගන්න පුළුවන්. හරි. දැන් අපිට මෙන්න මේ අපි දැන් sin cos tan cosec sec cot කියන ඒවා අඳුනගත්තා. සර්ව සාම්‍යයන් ගත්ත මෙන්න මේ අනුපාත සෙට් එකෙන් අපිට ගණන් හදන්න පුළුවන් ගොඩාරියක්ම මම මෙන්න මේ ගණන් සෙට් එක දාලා තියෙනවා. ඒ මෙන්න මේ ගණන් 30ක් තියෙනවා. මෙන්න මේකේ ගණන් තියෙන්නේ මම විශේෂ ගණන් සෙට් එකක් ගණන් 20ක් හොඳම ගණන් 20ක් මම හදනවාද අපි බලමු කොහොමද හදන්න කියලා. පළවෙනි ප්‍රශ්නය sin theta cot theta sin theta cot theta වැඩි කරාට පස්සේ ඒක සර්ව සමාන cos theta බව පෙන්වන්න තියෙන්නේ. මම මෙහෙම දෙයක් කරනවා. ඔයාලා මතක තියාගන්න පොඩි ටිප් එකක් මම මේ කියන්නේ sin cos tan කියන ඔක්කොම යම් අපිට දීලා තියෙන බව පෙන්වන්න තියෙන උත්තරයක දෙද්දී හරිම කරදරයි ඒ ඔක්කොම තියෙද්දී. ඒ වගේම කොටුත් එහෙම තමයි tan වගේ කොට වගේ ඒවා sin ආශ්‍රයෙන් ලියාගත්තට පස්සේ sin cos ආශ්‍රයෙන් ලියාගත්තට පස්සේ යම් කිසි විදියක සමීකරණ ඔප්පු කරන්න සමීකරණ සර්ව සාම්‍ය පෙන්වන්න යම් කිසි උදව්වක් දෙනවා. බලන්න මම ලියනවා මේ විදියට. cot theta කියන්නේ sin theta cos theta බෙදෙන sin theta. මේ විදියට ලිව්වා. left hand right අපි තව දෙයක් තමයි left hand side sin theta cot theta කියන එකේ අපි මේ සර්ව සාම්‍යයක් ඔප්පු කරන දෙද්දී අපිට සර්ව සාම්‍ය ලැබෙනවා ත්‍රිකෝණයේ ලක්ෂණ යටතේ අපිට සර්ව සාම්‍ය ලැබෙනවා applied වලදී ගොඩක් සර්ව සාම්‍ය ලැබෙනවා මෙන්න මේ ඕනම එකකදී අපිට ඔප්පු කරන්න තියෙන හොඳම ක්‍රමයක් තමයි පද වැඩි පැත්ත තෝරගෙන ඒ පද වැඩි පැත්ත සුළු කරගෙන යන්න එක්තරා වෙලාවකදී උත්තරේ ලැබෙනවා. ඔයාලට හරි ලේසියෙන් ගන්න පුළුවන්. බලන්න මෙහෙමයි මම කරන්නේ. මම මේ ගන්න තීන්දුව తీරන ඇයි මං ගන්න කියලා මං එහෙම කියලා දෙන්න. ඒක උත්තරේ ලබා ගැනීම හරහා උත්තර ලබා ගැනීම ටාගට් එකක් විදිහට තමයි මං එහෙම කරන්නේ. sin theta වැඩි කිරීම cot theta. sin theta කියන එක වැඩි කරනවා. cot theta කියන්නේ cos theta බෙදීම sin theta. දැන් පැහැදිලි ඇති. මේ sin theta කියන එකත් cos theta කියන එක කැපෙනවා. හරි? ඊට පස්සේ කෙලින්ම cos theta. බලන්න සර්ව සාම්‍යයක් කියන්නේ මෙහෙම එකක්.
සර්වසාමය පටන් ගන්න දෙමේ left hand side. නැත්තම් ඔයාලට දැන් මේක මේ පැත්තේ තිබ්බනා අපිට ඒක කියන right hand side කියලා. ඉස්සෙල්ලාම අපි ගන්න පැත්ත ලියන්න ඕන. left hand side අපි මෙහෙම සුළු කරන් යනවා. ඒක තමයි අපි ඉස්සෙල්ලා සුළු කරන්න හදන්නේ. පැත්ත කියන එක හඳුන්වන්න තමයි මේ left hand side කියන එක අපි ලියන්නේ. ඒක ගණන් හදද්දි පුරුදු වෙන්න. left hand side කියන එක අපි මෙහෙම විදිහට සුළු කරන් ගියා. අපි දන්න දේවල් cot theta කියන cos theta අපි sin theta අපි ඔප්පු කරා ඒක. ඒ ආදේශ කරා sin theta කපලා ගියා cos theta. පළවෙනි ගාන ඕකේ. බලන්න දෙවෙනි ගාන. හරි. sin theta cos theta සර්ව සමාන cos theta මේක left hand right සමානයි සර්ව සමානයි right hand side දකුණු වම් පැත්ත සමාන වෙනවා සමීකරණයේ දකුණු පැත්තට හරි ඔප්පු කරලා ඉවරයි ඊළඟ ගාන 2 sec වර්ග theta ඍණ tan වර්ග theta මෙතන සර්ව සමානක් වෙන්න ඕන සර්ව සමානයි sec වර්ග theta ධන 1 මම මෙහෙම දෙයක් කරනවා left hand side 2 sec වර්ග theta tan වර්ග theta කියන්නේ tan වර්ග theta කියලා කියන්නේ sec වර්ග theta ඍණ 1 මම අර කිව්වනේ sec වර්ග theta සමාන 1 ධන tan වර්ග theta අපිට ඒ සමීකරණය තමයි මෙතනට ප්‍රයෝගී කරන් තියෙන්නේ සමීකරණය මතක තියෙන්න ඕන මතක තියෙන්න ඕන හින්දා තමයි කලින් ස්ලයිඩ් එකේ කියලා දුන්නේ tan වර්ග theta කියන්නේ sec වර්ග theta ඍණ 1 සුළු කරනවා වරහන් ඉවත් කරනවා මෙතන sec වර්ග theta මෙතන sec වර්ග theta sec වර්ග thetaෙන් 2 sec වර්ග thetaෙන් sec වර්ග theta කඩු කරලා පස්සේ sec වර්ග theta ධන 1 හරි left hand side එක සමානයි right hand side දෙවෙනි ප්‍රශ්නෙත් හරි තුන්වෙනි ප්‍රශ්නේ මෙන්න මේක sin theta cos theta වර්ග sin theta minus cos theta වර්ග දෙක බව ඔප්පු කරන්න තියෙන්නේ මේ තියෙන වර්ගයක් ප්‍රසාරණය කරන්නනේ මම මෙහෙම ලියනවා මෙන්න sin වර්ග theta ප්‍රසාරණය අපි දන්න දේවල් නේ sin වර්ග theta 2 sin theta cos theta ධන cos වර්ග theta ඊට පස්සේ ධන sin වර්ග theta ඍණ 2 sin theta cos වර්ග theta බලන්න ධන 2 sin theta ඍණ 2 sin theta cos theta ධන 2 sin theta cos theta කැන්සල් වෙනවා කැපෙන පද සුළු කරනවා සාමාන්‍යයෙන් නිකන් අපි දන්න සාමාන්‍ය විජීය පද සුළු කරනවා වගේමනේ සුළු කරා ඊට පස්සේ බලන්න sin වර්ග theta cos වර්ග theta sin වර්ග theta cos වර්ග theta එක වගේ දෙකක් තියෙනවනේ බලන්න 2යි sin වර්ග theta 2යි cos වර්ග theta දෙක ගත්ත එළියට ගත්තා වරහන් ඇතුලේ sin වර්ග theta cos වර්ග theta sin වර්ග theta cos වර්ග theta කියන්නේ එකයි මම ඒක ඔප්පු කරා හරි ඔන්න ඔහොම දෙයක් තමයි සර්ව සමානතාවයක් කියලා කියන්නේ තව ගණන් 17ක් තියෙනවා වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව බලන්න මේක හොඳ වීඩියෝ එකක් වේවි වල ට්‍රිකෝනොමිතියේ මේක කියලා දෙද්දි මම අමතර දෙයක් විදිහට මම පොඩ්ඩක් කියන්නම් මම අපි මේ වීඩියෝ සීරීස් එකේ අපි ගොඩක් වීඩියෝ කරා අවකලනය වගේ දේවල් ගොඩක්ම ඉවර කරා න්‍යාස ඉවර කරා ඇප්ලයිඩ් පාඩම් ටික ඉවර කරා ඔයාලට ඕගනික් වගේ ඒවා ඕනනම් ඒවා වීඩියෝස් බලන්න පුළුවන් මෙන්න මේ වගේ සර්වසාම්‍ය ගණන් කරද්දි ඕනම එකක් ඕනම ගානක් හදන්න මකට ප්‍රශ්නයක් ආවොත් ඔයාලට මෙන්න මේ අපේ මේ සෝෂල් මීඩියා හතරක් තියෙනවා Facebook YouTube Instagram Twitter මෙන්න මේ ඕන මේකේ අපි ෆලෝ කරන්න පුළුවන් YouTube එකේ අපි මේ දැන් අපි වීඩියෝ ඔයාලා වීඩියෝ එක බලන එක ඒකෙන් තමයි ඔයාලට knowledge එක දෙන්නේ ඔයාලට මකට question එකක් ආවද මකට ප්‍රශ්නයක් ආවොත් හරි any doubt එකක් තියෙනවා ඔයාලට මගේ Facebook page එකට යන්න අමල් ජයනායක කියලා search කරන්න ඒකේ තියෙන WhatsApp number එක link කරලා ප්‍රශ්නයක් තියෙනවා ඔයාලට පුළුවන් නම් කෝල් කරන්නවට වඩා ඔයාලට මැසේජ් එකක් දාන්න තියෙනවා මැසේජ් එකක් දාන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා උදව් කරන්න මේ වෙද්දී ළමයි ගොඩක් අය ඒ උදව්ව ගන්නවා ඔයාලත් ඒ කමියුනිටි එක එකතු වෙන්න ඔයාලට ඕන අපේ WhatsApp group තියෙනවා ඒ වගේම අපේ තියෙනවා Telegram group තියෙනවා ඔයාලට join වෙන්න ඕන නම් ඔයාලා අපිත් එක්ක එකතු වෙන්න පුළුවන් අපේ communityයට ඔයාත් එකතු වෙන්න ඉස්සරහට යනවා ප්‍රතිබද්ධය conjugate කියලා අපි ඉංග්‍රීසි වලින් කියනවා ප්‍රතිබද්ධය කියන්නේ මොකද්ද ප්‍රතිබද්ධය කියලා කියන්නේ ඒක වචනෙම තේරුමෙන් මම ගන්නම් ප්‍රතිබද්ධය ප්‍රතිවිරුද්ධාකාරයෙන් බද්ධ වෙලා ඒක තමයි සිංහල තේරුම ප්‍රතිවිරුද්ධාකාරයෙන් බද්ධ වීමක් තමයි conjugate වීමක් කියලා කියන්නේ ඒක මෙහෙම දෙයක් අපි දන්නවා a ධන b a කියන සංඛ්‍යාවත් b කියන සංඛ්‍යාවත් a කියන සංඛ්‍යාවත් b කියන සංඛ්‍යාවත් එකතු වෙලා තියෙනවා ඒක ලකුණ තමයි එකතු කිරීම මේක ප්‍රතිබද්ධය ගන්නවා කියන්නේ මොකද්ද ප්‍රතිවිරුද්ධාකාරයට බද්ධ වෙනවා ධන ලකුණේ ප්‍රතිවිරුද්ධාකාර මොකද්ද ඍණනේ ඔන්න ඕක තමයි ප්‍රතිබද්ධය කියලා කියන්නේ හරිම සරල දෙයක්
ඒ ධන B නම් ධන නම් ඍණ. දැන් ඒ විදිහට ඒ ඍණ B ගේ ප්‍රතිබද්ධය. ඒ ඍණ B ගේ ප්‍රතිබද්ධය ඒ ධන B ඒ ධන B ගේ ප්‍රතිබද්ධය ඒ ඍණ B. මෙතන ඒ ඍණ B කියන්නේ එක්කෝ x ධන y ත්‍රිකෝණමිතික සිතයක් ඝාතීය සිතයක් ඕනම එකක් වෙන්න පුළුවන්. ඕනම ෆන්ක්ෂන් එකක් ප්‍රතිබද්ධයක් ඉන්න ඔහම දෙයක්. ඒ ඍණ B ආවනා ඒ ධන B. කන්ජුගේට් එකක් ප්‍රතිබද්ධය කියන්නේ ඔන්න ඕක මෙන්න මේ ප්‍රතිබද්ධය කියන සංකල්පය අපිට ඇප්ලයිඩ් වලදී බව පෙන්වන්න තියෙන උත්තර වලදී ගොඩක්ම උපකාරී වෙනවා. ඒ වගේම PO වලදී ගොඩක් උපකාරී වෙනවා. කැම්පස් ගියාට පස්සේ කැම්පස් ගියෝතින් ඔයාලා කැම්පස් යන්න පුළුවන් ඔයාලට අනිවාර්යෙන් හොඳට වැඩ කරවද කැම්පස් ගියෝතින් පවා මෙන්න මේ කන්ජුගේට් කියන එක ප්‍රතිබද්ධ කියන එක ෆිසික්ස් කෙමිස්ට්‍රි වල පවා යූස් වෙන තැනක් මෙන්න මේක පොඩි සංකල්පයක් තමයි. ඒ වුණාට ඒක සුළු කිරීමේ පහසුව සඳහා ගොඩක් ඉවහල් වෙනවා ගණන් හදද්දී අපිට ඒක තේරෙනවා ඊළඟට. මේ බලන්න. අපිට හතරවෙනි ගාන sec θ ඍණ tan θ බෙදීම sec θ ධන tan θ කියන එක මෙන්න මේ බවට ඔප්පු කරන්න තමයි තියෙන්නේ. බලන්න මම මේක මෙහෙම දෙයක් කරනවා. left hand side මම ගන්නවා වම් පැත්ත සමීකරණේ. ඊට පස්සේ වම් පැත්තේ මම උඩයි යටයි දෙකම මෙන්න මේ sec θ ධන tan θ නේ යට තියෙන්නේ. ඒකේ ප්‍රතිබද්ධයෙන් උඩයි යටයි වැඩි කරනවා. උඩයි යටයි වැඩි කරන හේතුවක් තියෙනවා. මෙන්න මේ වගේ තැන් උඩයි යටයි වැඩි කරන තැන් ගණනාවක් තියෙනවා මැත්ස් වලදී. මෙන්න මෙතනදී මම එයාගේ එහෙම ගන්නවා. එහෙම ගන්න හේතුවක් ඇතුව බලන්න එහෙම හේතුව මොකක්ද කියලා. මෙහෙමයි. මෙහෙම ලියුවොතින් බලන්න sec θ දැන් tan θ ගේ ප්‍රතිබද්ධය sec θ ඍණ tan θ මෙන්න මේ විදියට ඔයාලට ඕන නම් මෙතන sec θ ඍණ tan θ ගෙන් ඒකේ ප්‍රතිබද්ධයෙන් වැඩි කරන්න පුළුවන්. ඒ මවුලක් නෑ. මම මෙතෙන්දි ගත්තේ sec θ දැන් tan θ මෙන්න මේ විදියට ගත්තා. ඒ විදියට ගන්න හේතුවක් ඇතුව. මෙහෙමයි. ඊට පස්සේ බලන්න sec θ ඍණ tan θ ඒ වගේම එකක් නේ තියෙන sec θ ඍණ tan θ ඒකේ වර්ග කරා. ඊට පස්සේ sec θ දැන් tan θ sec θ ඍණ tan θ වර්ග දෙක sorry a ඍණ b a ධන b නේ වර්ග දෙක අන්තරය sec වර්ග θ ඍණ tan වර්ග θ. දැන් බලන්න sec වර්ග θ tan වර්ග θ sec වර්ග θ tan වර්ග θ ගේ අපි දන්න සමීකරණයක් sec වර්ග θ tan වර්ග θ කියන එකයි. ඕකේ ඒ වගේම sec θ ඍණ tan θ වර්ග කියන්නේ ඒක නම් සමීකරණයක්. ඒක අපි ප්‍රසාරණය කරලා බලමුකෝ. මෙහෙමයි. ඔන්න sec වර්ග θ ඍණ tan වර්ග θ කියන එකයි. හරි අපි අර ඔප්පු කරපු සමීකරණය. මේකෙන් sec වර්ග θ tan වර්ග θ කියන එක එකයි sec θ ඍණ tan වර්ග θ අපිට මෙන්න මේ දීන අපිට ටාගට් එකක් තියෙනවා. මෙන්න මේක ප්‍රකාශනය තමයි ලබා ගන්න තියෙන්නේ. මේ ප්‍රකාශනය ඇවිල්ලා තියෙනවද? තාම නෑ. මේ අපි බලමු සුළු කරලා මොකද්ද වෙන්නේ කියලා. මෙහෙමයි. මෙන්න මේක මම වරහන් ඉවත් කරනවා. sec වර්ග θ අන්තිම පදය tan වර්ග θ මැද පදයක් වෙනවා 2 tan θ sec θ. බලමු මේක දෙන්න කියලා. ඔව් ඒක තමයි වෙලා තියෙන්නේ. බලන්න මම මෙන්න මේකට දැන් මෙහෙම දෙයක් කරනවා. sec වර්ග θ කියලා කියන්නේ එක දැන් tan වර්ග θ. හරි sec වර්ග θ කියන්නේ එක දැන් tan වර්ග θ. දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මේ මම කරේ මේ මෙතන මම භාවිතා කරන්නේ මෙන්න මේ ටික විතරයි. එකක් තමයි sin වර්ග θ cos වර්ග θ එකයි. අනිත් එක තමයි sec වර්ග θ සමාන එක ධන tan වර්ග θ. අනිත් එක තමයි cosec වර්ග θ සමාන එක ධන cot වර්ග θ. අනිත් එක තමයි sin θ cos θ tan θ ගේ පරස්පර sin cos tan cosec sec cot කියන අනුපාත වල පරස්පර වීම. අනිත් එක තමයි sin θ tan θ සමානයි cos θ sin θ cot θ සමානයි cos θ sin θ. එන්නේ මේ දේවල් තමයි භාවිතා කරන්නේ මෙතන. හරි? ඒව තමයි මේ කරගි ඔයාලට ආපහු එක එක ගණන් වලදී දෙන්නේ. sec වර්ග θ කියන්නේ එක දැන් tan වර්ග θ sec θ tan θ ධන tan වර්ග θ. මෙන්න මේ දෙක මේ ටික සුළු කරන්න. සුළු කරාට පස්සේ 1 ඍණ 2 sec θ tan θ 2 tan වර්ග θ. හරි ලේසියෙන් අපිට අර උත්තර ලබා ගන්න පුළුවන්. බලන්න මම මේ ගණි උත්තර ගනිපු විදිය සහ මම මේවා කියන විදිය හැම වචනයක්ම හැම පොයින්ට් එකක්ම හොඳින් අහන් ඉන්න. ඔයාලට මේක අල්ල ගන්න පුළුවන් වෙනවා. sec වර්ග θ එක දැන් tan වර්ග θ. ඇයි මම මෙන්න මේ sec වර්ග θ වෙනුවට tan වර්ග θ කියන එකක් ගත්තේ? මොකද අපිට උත්තරේ පෙන්නන්න තියෙන්නේ මේකනේ. මේකේ බලන්න. අපි ඉන්නේ මෙතන. සමීකරණ සුළු කරන් යද්දි අපි ඉන්නේ මෙතන. අපිට මෙන්න මේ මැද කෑල්ල තියෙනවා. 2 sec tan θ 2 sec θ tan θ කියන එක අපිට සමීකරණය තියෙනවා. tan වර්ග θ කියන එකක් තියෙනවා. දෙකක් නෑ. ඒ වගේ මෙතන එකක් නෑ. ඒක වෙනුවට තමයි අපිට බලන්න සුළු කර අපිට අන්තිම උත්තරේ sec වර්ග කෑල්ලක් නෑනේ. එහෙනම් අපි sec වර්ග ඉවත් කරගත්තා.
අපි දන්න ඇසුරෙන් අපි දන්න ඒවා ඇසුරෙන් sec වර්ග θ අපි දන්න ඒවා ඇසුරෙන් ලියන්න පුළුවන් එක දැන් tan වර්ග θ. මෙන්න මේ වගේ ඔයාලා සර්ව සාම්‍යයක් කරද්දී පළවෙනි පාරෙන්ම ගාන කොට යන්න ඕනේ කියලා එහෙම එකක් නැහැ. මේ මේ ඔයාලට උගන්නන මම මේ වගේ ගණන් හදලා අනන්තවත් වැරදිලා තියෙනවා. හදලම තමයි මම කොහොම හරි ගණන් ටික මට පුළුවන් විදියට මට මම අනිවාර්යෙන්ම හරියටම හැදුව පස්සේ ගොඩක් උත්සාහ කරලා ඒ වගේ වලටත් පුළුවන් එහෙම කරගන්න උත්සාහ කරන්න. මෙන්න මේ වගේ සමීකරණ දන්න සමීකරණ බෝඩ් වල A4 වල ලියලා තමන් පාඩම් කරන බිත්ති වල ගහගත්තට පස්සේ and ඔයාලා ඒවා හැමතිස්සෙම ගණන් මේවත් එක්ක ඉඳෙද්දි ඔයාලට A level කරන මිනිස්සෙක් විදියට ඔයාලට A level කරන ස්ටුඩන්ට් කෙනෙක් විදියට ඔයාලට හරි ලේසියෙන් මේවා අල්ල ගන්න පුළුවන් මතක තියාගන්න පුළුවන් ඉදිරියට යනවා. පස්වෙනි ගාන cos ගණය θ ඍණ sin ගණය θ මෙන්න මේක බව පෙන්වන්න තියෙන්නේ. ඊට කලින් මම පොඩ්ඩක් මේ ගණයේ ප්‍රසාරණය ගැන පොඩ්ඩක් කියලා දෙන්න. A ඍණ B A ගණය ඍණ B ගණය මම මෙන්න මේක සීමාව කියන මෙන්න මේක කතා කරා සීමාව කියන එපිසෝඩ් එක කතා කරා ඒ වගේ අවකලනයේදී කතා කරා ගොඩක් තැන්වලදී මෙන්න මේක කතා කරා අවකලනය සීමාව ඒ වගේ දේවල් බැලුවේ නැත්තම් වීඩියෝස් ටික මේ YouTube එකේ මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා නැත්නම් අමල් ජයනායකගේ YouTube channel එකට ගිහලා බලන්න පුළුවන්. මෙන්න මේක මේ වගේ එකක්. මෙන්න මේ වගේ එකක් දාන්නවා මෙතෙන්ට. A කියන්නේ cos θ B කියන්නේ sin θ. මෙන්න මේකේ බලන්න මෙන්න මේ සමීකරණයට ආදේශ කරනවා. left hand side එක වම් පැත්ත ගන්න සමීකරණය මෙන්න මේ පැත්ත මම ගන්න මේ පැත්තෙන් පටන් අරගෙන මේ පැත්තට යනවා. ඒක තමයි අපි මේ සර්ව සාමයක් යටතේ කරන්නේ. හරි? මේ පැත්තෙන් පටන් අරගෙන සමන් කැමති පැත්තකින් පටන් අරගෙන එහා පැත්තේ තියෙන පැත්තට යන එක තමයි මේ සර්ව සාම වලදී අපි කරන්නේ. හරි? මෙහෙමයි. මේ සමීකරණයට ආදේශ කරා left hand side එක cos θ sin θ cos වර්ග θ sin θ cos θ sin වර්ග θ. බලන්න sin වර්ග θ cos වර්ග θ කියන අපේ යාළුවෙක් අපි දන්න දෙයක් දන්න එකෙක් sin θ cos θ කියන එකයි. හරි? දැන් බලන්න දැන් නිකම් උත්තරේ ලැබිලා. sin වර්ග θ cos වර්ග θ එකයි නිකම් උත්තරේ ලැබිලා තියෙනවා. cos θ sin θ එක වාරයක් එක දන cos θ sin θ. මෙන්න මේ වගේ අපිට යම්කිසි එක පියවරයි සමහරලාට යන්න ඕනේ. එක පියවරක් ගියාට පස්සේ අපිට ඊළඟට යන්න ඕන පාත් එක පේනවා. හරි? මෙන්න මේ පළවෙනි පොයින්ට් එක ගන්න ඕන විදිය. දැන් අපිට උදාහරණයක් විදියට අපිට මේක දැක්ක ගමන් මෙන්න මේක මතක්ුනේ නැත්තම් අපිට අන්න එතෙන්දී තමයි ප්‍රශ්නයක් වෙන්නේ. අන්න මේ වගේ තැන්වල තමයි ගණන් ඔය බැරි වුණා කියලා කියන්නේ. අන්න මේ වගේ තැන්වලදී. ඒ හින්දා මෙන්න මේ ගණන් හැදීම හරහා එක්සෑම් එකට තව දවස් තියෙනවා. ගණන් හැදීම හරහා ඔයාලට හොඳම ට්‍රේනින් එකක් ගන්න පුළුවන්. හොඳට ගණන් හදන්න බැරි දේවල් මගෙන් අහන්න නැත්නම් තමන් ක්ලාසස් එකකින් අහන්න මං කරන දේවල් ගැන මට කියලා දෙන්න පුළුවන් මගෙන් අහුවොත් එක්. ඕකේ ඉස්සරහට යනවා. 6 වෙනි ගාන එක ඍණ sin θ බෙදීම cos θ සර්ව සමානයි cos θ බෙදීම ඒක දන sin θ. මෙන්න මේ වගේ එකක මේ පැත්තෙන් පටන් අරන් මේ පැත්තට යනවද මේ පැත්තෙන් පටන් අරන් මේ පැත්තට යනවද කියලා ඔයා තමන් තීරණය කරගන්න. ඔයාලා ගණන් හදද්දී එක එක විදිහට හදලා බලන්න. ඉස්සෙල්ලා වම් පැත්තෙන් යන්න. තේරෙන්නේ නැත්නම් දකුණු පැත්තෙන් යන්න. කොහොම හරි අපිට වෙනස් විදිහට හදලා ඒ පුහුණුව හරහා ඔයාලට ගානක් හදන්නේ කොහොමද කියලා මේ ඉස්සරහට තේරෙනවා. ගොඩක් හොඳට තේරෙනවා ගණන් හදන්නේ කොහොමද කියලා ගණන් හැදීමේ හුරුව හරහා. left hand side කියන එක ඍණ මේකේ බලන්න මම උඩයි යටයි අර වගේ ප්‍රතිබද්ධ කතාවක් තමයි දාන්න හදන්නේ. එක ඍණ sin θ කියන එක මම උඩයට එක දන sin θ එක දන sin θ එකෙන් වැඩි කරා. එහෙම කරන්න හේතුවක් ඇතුව. එහෙම කරන්නේ නැහැ කියලා බලන්න. මම ගන්නේ left hand side නේ. වම් පැත්තෙන් තමයි පටන් ගන්නෙ. එතකොට සර්ව සමානයි කියන එකේ cos θ බෙදීම එක දන sin θ කියන එකේ ලවය තියෙනවා එක දන sin θ කියන එක. එක දන sin θ කියන එකක් ලවය තියෙන හින්දා මම කොහොම හරි එක දන sin θ කියන එකක් ලවයට ගන්න ඕන විදියට තමයි මම වැඩ කරන්න හදන්නේ. හරි? ඊට පස්සේ එක ඍණ sin θ එක දන sin θ කියන එක වර්ග දෙක අතරේ එක ඍණ sin වර්ග θ එවම් cos θ එක ධන sin θ. ඒ විදියට එනවා. බලන්න එක ඍණ sin වර්ග θ කියන්නේ cos θ cos වර්ග θ cos වර්ග θ යට තියෙන cos θ ඒ වගේම එක ධන sin θ යට තියෙනවා. ඊට පස්සේ කැපෙන පද සුළු කරනවා cos වර්ග θ යට cos θ කපලා යනවා.
cos theta බෙදීම 1 ධන sin theta කියලා අපිට උත්තරය ලැබෙනවා. මේ ලැබිලා තියෙන ඒ උත්තරය තමයි. දැන් හරි left hand side සමානයි right hand side. ඊළඟ ගාන බලන්න 2 sin theta tan theta වාරයක් 1 tan theta ධන 2 sin theta sec වර්ග theta බෙදීම 1 ධන tan වර්ග theta කියන එක ඔප්පු කරන්නලු. මෙන්න මේ 2 sin theta 1 ධන tan වර්ග theta කියලා. මම දැන් ටික ටික කම්ප්ලෙක්ස් කරනවා බව පෙන්වන්න තියෙන ඒවා. මේකත් හරි ලේසියෙන් හදන්න පුළුවන්. බලමු මෙන්න මෙහෙමයි කරන්නේ. left hand side මම ගන්නවා left hand side වලට ඔන්න right hand side වලට අරගෙන එතනින් අරන් යන්න පුළුවන්. මම දැන් මෙතන ගන්න left hand side කියන එක. පද වැඩි පැත්තෙන් ගත්තට පස්සේ මට ඒක සුළු කරගන්න ලේසි. නැත්තම් ඔයාලා හිතන්න දැන් 2 sin theta cos 1 දැන් tan theta කියන එකෙන් ගත්තට පස්සේ මේකෙන් මේ පද ටික ගන්න ඕනේ. ඒක නිකන් පොඩ්ඩක් කම්ප්ලෙක්ස් වගේ. ඒ වුණාට ඒ ක්‍රමය සමහර ගණන් වලදී සාර්ථක වෙන අවස්ථාවන් තියෙනවා. මම ගන්නවා මෙතෙන්දී left hand side කියන එක. බලන්න මම වරහන් ඉවත් කරනවා 2 sin theta tan theta ඒ වගේම 2 sin theta tan වර්ග theta කියන එක ගන්නවා 2 sin theta sec වර්ග theta බෙදීම 1 ධන tan theta ගේ වර්ග. බලන්න මම සුළු වෙන පද තියෙනවා මේකේ. සුළු වෙන පද තියෙනවා. මම මේ විදිහට සුළු කරනවා. 2 sin theta tan theta මෙන්න මේ පද දෙක තියෙනව නේද? මේකේ මම මෙතනත් 2 sin theta තියෙනවා 2 sin theta මෙතනත් තියෙනවා. මම ගත්තා ධන 2 sin theta එළියට. ධන 2 sin theta එළියට ගත්තට පස්සේ ඇතුළේ එනවා ඍණ tan වර්ග theta ධන sec වර්ග theta. වෙන විදිහට ලියනවා sec වර්ග theta tan වර්ග theta. sec වර්ග theta tan වර්ග theta කියන්නේ මොකද්ද? ඒක අපි හොඳටම දන්න එකක් නේ. එකනේ. අපිට අන්න ඒ වගේ ආදේශ කරන්න පුළුවන්. බලන්න ඔයාලා මෙන්න මේ පළවෙනි ස්ටෙප් එක කරාට පස්සේ ඊට පස්සේ මෙතනින් පළවෙනි ස්ටෙප් එක කරලා ඊට පස්සේ මේ වරහණෙන් එළියට ගත්තට පස්සේ මෙන්න මේ වගේ දේවල් හරහා අපි මුලින් දැකපු නැති අපි මුලින් දැකපු නැති අපි දන්න දේවල් මෙන්න මේ සමීකරණ තුල ගැබ් වෙලා තියෙන විදිය අපිට පේන්න ගන්න මෙන්න මේ වගේ එක පියවරක් හෝ හැදුවට පස්සේ තමයි. නැත්තම් ගාන 7 වෙනි ගාන මෙන්න මේක කියලා ළමයෙක් දැක්කා. මේකට පද ගොඩක් තියෙනවා සුළු කරන්න අමාරුයි ගාන තේරියා. එහෙම නෙවෙයි. එක පියවරක් හරි හදන්න. එක පියවරක් හරි හැදුවට පස්සේ ඊළඟ පියවරට යන එක ඔළුවට ඔටෝ එනවා ළමයෙක්ට පාඩම් කරන. දැන් sec වර්ග theta ඍණ tan වර්ග theta කියන්නේ එකයි. ඒක මම මෙතනට ආදේශ කරනවා. හරි? sec වර්ග theta tan වර්ග තියෙන එකයි. ඊට පස්සේ අපිට එනවා මේ විදිහට. 2 sin theta tan theta sin theta වැඩි 2 sin theta වැඩි කිරීම එන මේ පදේ එකක් වෙනවා 2 sin theta කියන එක. ඊට පස්සේ මම මේක 2 sin theta කියන එක එළියට ගන්නවා. 2 sin theta කියන එක එළියට ගත්තට පස්සේ tan theta ධන 1 බෙදීම 1 ධන tan theta ගේ වර්ග. මේ tan theta ධන 1 tan theta ධන 1 කපල යනවා. උත්තරයක් එනවා 2 sin theta බෙදීම 1 ධන tan theta කියලා. දැන් තේරෙනව නේද? කරන්න ඕන විදිය අපි දන්න සුළු දේවල් තමයි මෙතනදී උපයෝගී කරගන්නේ මෙන්න මේ ගණන් හදන්න. හරි ලේසි. අර මුල ටිකම හොඳින් දන්නවනම් ඉස්සරහට යනවා 8 වෙනි ගාන විදියට. 8 වෙනි ගාන කියලා කියන්නේ මේක tan alpha ඍණ cot alpha බෙදීම tan alpha cot alpha කියන එක කොහොමද හදාගන්න කියලා මේකයි මෙතෙන්දී tan alpha කියන එකත් cos sin cos වලින් ලියනවා cot කියන එකත් cos sin වලින් ලියනවා. ඒ විදිහට ලිව්වට පස්සේ මෙන්න මෙහෙම එකක් තමයි එන්නේ. left hand side කියන එක මම ගන්නවා. මෙහෙමයි. ඊට කලින් මම මෙහෙම දෙයක් කරනවා. tan alpha ඍණ cot beta කියන්නේ 1 යට tan beta. cot beta කියන්නේ 1 යට tan beta. බෙදීම tan beta කියන්නේ tan betaමයි. ඒ වගේම cot alpha කියන්නේ 1 යට tan alpha. මෙන්න මේ විදිහට මම සුළු කරලා ගන්නවා දෙයක් බලන්න එන්න එක. tan alpha dan tan beta ඍණ බෙදීම tan beta tan alpha ඍණ 1 tan alpha. මෙන්න බලන්න මෙහෙම සුළු කරාට පස්සේ පළවෙනි පියවර විදියටම උඩ පදේ යට පදේ කපලා යනවා. හරි? ඊට පස්සේ ඉතුරු වෙනවා 1 tan beta බෙදීම 1 බෙදීම tan alpha. මේක මම වරහන් සුළු කරනවා. tan alpha උඩට මරයි යනවා. ඊට පස්සේ tan alpha වැඩි කිරීම tan beta ඒක ලියනවා tan alpha වැඩි කිරීම 1 tan beta tan alpha කියන්නේ tan alpha මයි 1 tan beta කියන්නේ cot beta. tan alpha cot beta. හරි? හරි ලේසියෙන් ලබා ගන්න පුළුවන් උත්තර තියෙනවා. දැන් මේකේ බලන්න දැන් මම මුලින් කියපු විදිහට
tan alpha කියන එක ලියනවා sin alpha cos alpha කියලා. cot alpha ලියනවා cos alpha cos beta බෙදීම sin beta කියලා. මම ඔයාලට යෝජනා කරනවා ඒ විදිහට පොඩක් කරලා බලන්න. කරලා බලද්දී ඔයාලට එතෙන්දි උත්තරය ලබා ගන්න පුළුවන්. බලන්න මේ විදිහට කරලා කොහොමද පහසුද කියලා ප්‍රශ්නයක් ආවොත් Facebook එකට ගිහිල්ලා මට කමෙන්ට් කරන්න නැත්නම් මට තියෙන groups වල join වෙලා ප්‍රශ්න අහගෙන ඔයාලගේ වැඩේ කරගන්න පුළුවන් ඔයාලට. ඊළඟ ගාන 9 වෙනි ගාන sec වර්ග alpha tan වර්ග beta කියන එක ඍණ tan වර්ග alpha sec වර්ග beta කියන එක සර්ව සමානයි tan වර්ග beta ඍණ tan වර්ග alpha කියන සමීකරණය ලබා ගන්න විදිය. මම ගන්නවා මේක left hand side කියන එක මෙහෙමයි. sec වර්ග alpha කියලා කියන්නේ එක දැන් tan වර්ග alpha tan වර්ග beta ඍණ tan වර්ග alpha sec වර්ග beta කියන එක දන්න tan වර්ග beta. මේක මම පද සුළු කරනවා. වරහන් ඉවත් කරනවා. මං චුට්ටක් අසනීප වෙලා ඉන්නේ. ඒ හින්දා ගණන් ගන්න එපා. පොඩි පොඩි අවුල්ලාවට වීඩියෝ කරන්න ඕනම හින්දාමයි අද කරන්නේ. ඒ ගැන සෝරි. මේකේ එක දන්න tan වර්ග beta tan වර්ග beta කියන එක වරහණෙන් ඇතුළට දැම්මා. ඒ වගේම ධන tan වර්ග alpha tan වර්ග beta ඍණ tan වර්ග alpha ධන tan වර්ග alpha tan වර්ග beta මේ විදිහට. ඊට පස්සේ වරහන් ඉවත් කරනවා. මේකේ බලන්න මේ විදිහට. වරහන් ඉවත් කරලා පස්සේ tan වර්ග beta මෙතන මේ ධන tan වර්ග alpha tan වර්ග beta කියන ඍණ කියන එකේ මේක කැන්සල් වෙලා යන හැටි පේනවා. හරි? ඒක කැන්සල් වුණා මේ විදිහට ආවා. දැන් වම් පැත්ත සමානයි දකුණු පැත්ත. හරි ලේසියෙන් උත්තරය ලබා ගන්න පුළුවන්. 9 වෙනි ගාන. 10 වෙනි ගාන. sin 8i alpha ඍණ cos 8i alpha සර්ව සමාන මෙන්න මේක බව පෙන්වන්න. හරි? මම මෙහෙම දෙයක් කරනවා. left hand side එක ගත්තා. මම මෙන්න මේකේ sin 8 කියන එක මම ලියනවා sin 4 වෙනි බලයේ වර්ග. cos 8 ලියනවා sin 4 වෙනි බලයේ වර්ග. ඊට පස්සේ වර්ග දෙක අන්තරය දානවා. sin 4 alpha ඍණ cos 4 alpha sin 4 alpha ධන cos 4 alpha. හරි? ඊට පස්සේ මම තව දෙයක් කරනවා. මෙන්න මේකේ පළවෙනි පදයේ තියෙන මෙන්න sin 4 alpha cos 4 alpha නෙවෙයි. ඒක තියෙද්දි අනිත් එකට ආපහු දාන වර්ග දෙක අතරේ sin වර්ග alpha ඍණ cos වර්ග alpha sin වර්ග alpha ධන cos වර්ග alpha sin 4 alpha ධන cos 4 alpha. මෙන්න මේකේ sin වර්ග alpha ධන cos වර්ග alpha කියන එකයි. ඒකත් ආදේශ කරලා ලියනවා sin වර්ග alpha ඍණ cos වර්ග alpha sin 4 alpha cos 4 alpha. බලන්න අපිට පළවෙනි සමීකරණයෙන් එක කෑල්ලක් ඇවිල්ලා මෙතන. sin වර්ග alpha cos වර්ග alpha ඇවිල්ලා අපිට ඒක තියාගෙන මෙන්න මේ කෑල්ල ලබා ගන්න තියෙන sin 4 alpha cos 4 alpha කියන එකේ. මතක තියාගන්න තවත් පොඩි ටිප් එකක් කියන්න. සර්ව සමානතාවයක සර්ව සාම්‍යයක එක පදයක් ආවට පස්සේ ඒ පදේ තියාගෙන අනිත් පද ටික සුළු කරන්න. නැත්තම් දැන් මේ ඔයාලා බලන්න මේකේ මෙතෙන්ට ආවට පස්සේ මේ කෑල්ලත් ඊට පස්සේ මේක සුළු කිරීම සඳහා අල්ලගත්තොත් මේක තනිකරම මේ ඔයාලට මේ ඒක හොයාගන්න වෙන්නේ නැහැ. තනිකරම අවුල් වෙනවා වැඩේ. මෙන්න මේ කෑල්ල තියාගෙන ඒව තමයි ගණන් හැදීම හරහා ලබා ගන්න එක්ස්පීරියන්ස් එක ළමයි. එක පැත්තක් ආවට පස්සේ එක කොටසක් හරි ගමන්න ඒ කොටස තියාගෙන අනිත් කොටස සුළු කරන්න බලන්න. මගේ දැන් ටාගට් එකක් ඇතුව තමයි මම සුළු කරන්නේ. මගේ ටාගට් එක තමයි මට දැන් මම ගාන හදද්දි මෙන්න මේ සමීකරණයේ මම සුළු කරා මෙන්න මේ විදිහට එක පැත්තක් ආවා එක පැත්තක එක පදයක් ආවා අනිත් පදේ ආවේ නැහැ අනිත් පදේ ගන්න ඕන මම මෙහෙනම් මේ මට ලැබිච්ච එක ඉතුරු පදේ මම මේම දෙයක් කරනවා මගේ මට හිතන විදිහට මම කරනවා ගාන හැවැරදුනොත් මම වෙන විදිහකට කරනවා මේකයි මම sin වර්ග alpha ධන cos වර්ග alpha කියන එක වර්ග කරනවා sin වර්ග alpha ධන cos වර්ග alpha ඒක වර්ග කරාට පස්සේ අපිට ලැබෙනවා sin 4 alpha ධන 2 sin වර්ග alpha cos වර්ග alpha ධන cos 4 alpha මේ විදිහට මම ලියාගත්තා මේකේ බලන්න මම ලියපු විදිය sin වර්ග alpha ධන cos වර්ග alpha කියන්නේ මොකද්ද එකයිනේ එක වර්ග කරා ඒක ලියුවා මේ විදිහට මම මේක ලියාගත්තේ මේ sin 4 alpha ධන cos 4 alpha එක අතන තිබ්බනේ ඒක ලබා ගන්න විදියට තමයි මම මෙතන sin වර්ග alpha ධන cos වර්ග alpha කියලා ලිව්වේ නැත්නම් මෙතන එකේ වර්ග සමානයි මේක කියලා ලියන්න තිබ්බා ඊට වඩා ලේසියි මෙහෙම ලිව්වට පස්සේ ඒ හින්දායි මම මෙහෙම ලිව්වේ ඊට පස්සේ මම මෙතන sin 4 alpha ධන cos 4 alpha ඉතුරු වෙද්දි මෙන්න මේ පදයන් සමාන ලකුණෙන් අනිත් පැත්තට රන් යනවා මෙන්න මේ විදියට
sin 4 alpha cos 4 alpha සමානයි sin වර්ග alpha දන cos වර්ග alpha ගේ වර්ග ඍණ 2යි sin alpha cos alpha. දැන් මෙතන sin alpha cos alpha කියන එකට ආදේශ කරනවා මේ විදියට sin 4 alpha cos 4 alpha සමානයි 1 ඍණ 2යි sin වර්ග alpha cos වර්ග alpha මේ විදියට අපිට ලබා ගන්න පුළුවන්. දැන් බලන්න. දැන් sin වර්ග alpha ඍණ cos වර්ග alpha වාරයක් 1 ඍණ sin වර්ග alpha cos වර්ග alpha කියලා අපිට මේ විදියට ලබා ගන්න පුළුවන්. left hand side සමානයි right hand side. okay. ඉස්සරහට යනවා. 11 වෙනි ගාන. වර්ගමූල ඇතුලේ එක දන sin θ තියෙනවා බෙදීම එක ඍණ sin θ තියෙනවා මේක සර්ව සමානයි sec θ ධන tan θ බව ඔප්පු කරන්න තමයි තියෙන්නේ. මේකෙදි වර්ගමූල ලකුණක් තියෙනවා හිතන්න ඕන මෙන්න මේ දේවල්. වර්ගමූල ලකුණක් තියෙනවනේ. වර්ගමූල ලකුණක් තියේදී ලැබෙන දීලා තියෙන උත්තරේ හැබැයි වර්ගමූල ලකුණක් නැහැ. ඒකෙන් අපිට හිතෙන්න ඕන දේ තමයි අපි ගාන හදද්දී මෙතන ඇතුලේ අපි සුළු කරගන්න ඕන වර්ග පදයක් ආවනම් උඩයි යටයි දෙකේම අපිට මෙන්න වර්ග පද දෙකම අයින් කරගන්න පුළුවන් නේ වර්ගමූල ලකුණ හරහා. වර්ගමූල ලකුණ අයින් කරගන්න පුළුවන් අර වර්ග පදේ හරහා. අපිට කරන්න තියෙන හොඳම දේ තමයි මෙන්න මෙහෙම හිතන්න. මෙතන එක ඍණ sin θ තියෙනවා. මම මෙතන උඩයි යටයි එක දන sin θ කින් වැඩි කරා. එතකොට එක දන sin θ කින් උඩයි යටයි වැඩි කරාට පස්සේ එක දන sin θ වර්ගයක් එනවා. උඩ නම් ඔන්න හරි. ඊට පස්සේ යට එක ඍණ sin θ එක දන sin θ කින් වැඩි කරන්නේ. එක දන sin θ වැඩි කරාට පස්සේ එක ඍණ sin θ එක දන sin θයි එක ඍණ sin වර්ග θ එනවා. එක ඍණ sin වර්ග θ කියලා කියන්නේ cos වර්ග θ. උඩත් වර්ග පදයක් එනවා යටත් වර්ග පදයක් එනවා. වර්ග පදේ හරහා වර්ග මූල ලකුණු ඉවත් කරගන්නවා ගාන හදයි යනවා. අන්න ඒ වගේ ගණන් හැදීම හරහා අන්න ඒ වගේ පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන්. කලින් එක්සෑම් එකට කලින් ගණන් ගොඩක් හදලා තියෙනවා. එක්සෑම් එකට කලින් ගොඩක් ගණන් හදලා තියෙනවා. මෙන්න මෙහෙම කරොත් හරි මෙන්න මෙහෙම කරොත් හරි කියලා අයිඩියා ටික ඔලුවට එනවා. අනිවාර්යෙන්ම එනවා. මටත් ආවා ඔයාලටත් අනිවාර්යෙන් එනවා. ගණන් ගොඩක් හදලා ඒ වගේ එක්ස්පීරියන්ස් එක ගත්තොත් මම මෙහෙම දෙයක් කරනවා. උඩයි යටයි දෙකම ප්‍රතිබද්ධයෙන් වැඩි කරනවා. දැන් තේරෙනව නේද ප්‍රතිබද්ධය කියන එක අර මම කලින් කියලා දුන්නු ප්‍රතිබද්ධය කොච්චර වැදගත් වෙනවද කියලා. මම එක ඍණ sin වර්ග එක ඍණ sin θ ගේ ප්‍රතිබද්ධය එක දන sin θ ගේ උඩයි යටයි වැඩි කරනවා. මෙන්න මේ විදිහට එනවා. එක ඍණ sin එක දන sin වර්ග θ ගේ වර්ග එක ඍණ sin වර්ග θ කියන එක. ඊට පස්සේ මම මේක මෙහෙමත් ලියනවා. එක දන sin θ ගේ වර්ග එක ඍණ sin වර්ග θ කියන්නේ cos වර්ග θ. දැන් වර්ගමූල ලකුණ අයින් කරන්න පුළුවන්. දැන් ආවා. හරි. දැන් බලන්න කරන එක. එක දන sin θ බෙදීම cos θ කියන එක මම උඩ එක කියන පදයට sin θ කියන පදයට වෙන වෙනම cos θ එකෙන් බෙදනවා. එක දන cos එක බෙදීම cos θ දන sin θ cos θ. එක යට cos θ කියන sec θ දන sin θ cos θ කියන tan θ. හරියට හරි. ඊළඟ 12. මේකෙත් අර වගේම එක දන cos θ බෙදීම එක ඍණ cos θ අර වගේම ප්‍රොසීඩියර් එකක් තමයි තියෙන්නේ. දැන් ඔයාලට තේරෙන ඇති කරන්න ඕන එක දෙක මුඩයි යටයි ප්‍රතිබද්ධයෙන් වැඩි කරා. මම කියන්නේ මම යෝජනාවක් කරන්න. මම මෙතන වැඩි කරා එක දන cos θ යටයි උඩ යටයි එක දන cos θ ගෙන්නේ. ඔයාලා උඩයි යටයි දෙකම වැඩි කරන්නකො එක ඍණ cos θ ගෙන්. මම වැඩි කරේ එක දන cos θ ගෙන් ඔයාලා වැඩි කරන්නේ එක ඍණ cos θ ගෙන්. උඩත් වැඩි කරා ප්‍රතිබද්ධයෙන් යටත් වැඩි කරා ප්‍රතිබද්ධයෙන්. මේක කැන්සල් වුණා. ඊට පස්සේ මේකම ලැබුණා. හරි? ප්‍රතිබද්ධයෙන් වැඩි කිරීම හරහා අන්න ඒ වගේ දේවල් ඉගෙන ගන්න ඕන. ප්‍රතිබද්ධයෙන් වැඩි කරනවා නම් උඩත් වැඩි කරා යටත් වැඩි කරා. ප්‍රතිබද්ධයෙන් වැඩි කරන්න අපිට ගාන සුළු කරගැනීමේ පහසුව පිණිස තමයි අපි මේ වගේ වැඩ කරන්නේ. හැබැයි මේ වගේ වැඩ කරද්දී අපි සාධාරණව කරන්න ඕන. උඩත් වැඩි කරා යටත් වැඩි කරා වෙනසක් නැහැනේ. මේකත් බෙදුවා මේකත් බෙදුවා. නැත්තම් උඩ ප්‍රතිබද්ධයෙන් වැඩි කරනවා කියලා. ප්‍රතිබද්ධයෙන් උඩ වැඩි කරා යට මොකුත් නැහැ. එහෙම තියෙන දුන්නා. එහෙම කරන්න බෑ. මේක උඩත් යටත් සුළු කරලා ගානට එන විදියට හදාගන්න ඕන. මේක සුළු කරලා පස්සේ උඩ ඒක ලස්සනටම ලැබෙනවා. බලන්න අර වගේමයි එක දන cos θ එක දන cos θ ගේ වැඩි කරලා පස්සේ එක දන cos වර්ග θ වෙනවා. එක දන cos θ ගේ වර්ග වෙනවා. ඒ වගේම එක ඍණ cos θ එක දන cos θ වැඩි කරාට පස්සේ එක ඍණ cos වර්ග θ කියලා එනවා. දැන් එක ඍණ cos වර්ග θ කියන්නේ sin වර්ග θ. එක දන cos θ ගේ වර්ග බෙදීම sin වර්ග θ වර්ග පදය හරහා වර්ගමූල ලකුණ අපිට ඉවත් කරගන්න පුළුවන් මේකේ. අන්න ඔය එකක් තමයි එන්නේ. අර කලින් ගාන 11 වෙනි ගාන වගේමයි වෙන වෙනම බෙදුවා. එක කියන එක sin θ ගෙන් වෙනම බෙදුවා. cos θ ගෙන් sin θ වෙනම බෙදුවා. අපිට උත්තරයක් ලබා ගන්න පුළුවන්. එකයට sin θ කියන්නේ cosec θ, ඒ වගේම cos θ sin θ කියන්නේ cot θ කියන එක. හරි. ඒ ගානත් හරි. ඊළඟ ගාන
කොට් වර්ග තීටා හරින කොස් වර්ග තීටා සරල සමානයි කොස් 4 තීටා වැඩි කිරීම cos එක් වර්ග තීටා. අපි බලමු හදාගන්න විදිය. මම මේකේ කොට් වර්ග තීටා කියන එක මම කලිනුත් කිව්වා. මේ කොට් කියන එකත් sin කියන එකත් tan කියන එකත් ඒවත් තියෙද්දි මෙන්න මේ ටෑනුයි කොටුයි වගේ දේවල් තියෙද්දි සයින් කොස් වලට අමතරව හරි අමාරුයි පද වැඩි වෙන කේස් එකක් තියෙනවා. කියන්නේ ගොඩක් අමාරුයි සර්වසාම්‍යයක් කරගන්න. ඒ හින්දා මම යෝජනා කරනවා හැම ගානෙදිම නෙවෙයි. ඒක ගණන් හැදීම හරහා තමයි හුරුව ලැබෙන්නේ. කොට් කියන එක ටෑන් කියන එකත් ඉවත් කරගන්න පුළුවන් නම් එහෙම ගණන් හැදීම සරල වෙනවා සමහර ගණන් වලදී. මෙමයි මම කොට් වර්ග තීටා ලියනවා sin වර්ග තීටා කියලා. sin වර්ග තීටා කියලා ලියලා cos වර්ග තීටා බෙදීම sin වර්ග තීටා කියලා අපි ලියා ගන්නවා කොට් වර්ග තීටා. මෙතන ලියන cos වර්ග තීටා හැම ලියනවා. මම මේකේ පොදු හරය ගන්නවා. cos වර්ග තීටා එක ඍණ sin වර්ග තීටා cos වර්ග තීටා හැම එළියට ගත්තා. මෙතනින් cos වර්ග තීටා එළියට ගත්තා පොදු හරය ගත්තා. එක ඍණ sin වර්ග තීටා sin වර්ග තීටා. ඊට පස්සේ එක ඍණ sin වර්ග තීටා කියන්නේ මොකද්ද? එක ඍණ sin වර්ග තීටා කියන්නේ cos වර්ග තීටා. cos වර්ග තීටා cos වර්ග තීටාගේ වැඩි කරනවා. එතකොට cos 4යි තීටා කියනවා. cos වර්ග තීටා cos වර්ග තීටාගේ වැඩි කරනවා cos 4යි තීටා වෙනවා. ඒ වගේම එකකට sin වර්ග තීටා ඉතුරු වෙනවා. ඒකට sin වර්ග තීටා කියන්නේ cos එක වර්ග තීටා. දැන් ඔන්න මේකේ සමීකරණය මේකම ලැබුණා. දැන් හරි ලේසියෙන් ගණන් හදා ගන්න පුළුවන්. ඊළඟ ගාන 14 වෙනි ගාන cot alpha දන tan beta tan beta දන cot alpha cot beta කියන එක cot alpha වැඩි කිරීම tan beta බව පෙන්වන්න තමයි තියෙන්නේ. මේකේ මම දැන් ගන්නවා left hand side එක. මේක අරගෙන cot alpha ලියනවා cos alpha sin alpha. tan beta ලියනවා sin beta cos beta. tan beta sin alpha cos alpha. ඒ වගේම මේක මේ cos beta sin alpha මේ විදිහට ලියාගත්තා. දැන් හරි දැන් මෙතන වරහන් පොදු හරය අරගෙන වරහන් ඉවත් කරනවා. මෙන්න මේ උඩ තියෙන පදයත් යට තියෙන පදයත් කපලා යනවා. උඩ තියෙන පදයත් යට තියෙන පදයත් කපලා යනවා. ඊට පස්සේ එන්නේ මෙන්න මේක. එක බෙදීම sin alpha cos beta බෙදීම එක බෙදීම sin beta cos alpha මෙන්න මේ විදිහට. ඊට පස්සේ පොදු හරයක් මේ වගේ භාග සුළු කරලා මෙන්න මේ විදිහට පද සෙට් එක හදා ගන්න පුළුවන් අපිට. මේ විදිහට හදාගෙන ඊට පස්සේ cos alpha sin alpha කියන cot alpha sin beta cos beta කියන්නේ tan beta. හරි ලේසියෙන් ලබා ගන්න පුළුවන්. හරි? ඒ ගානත් ඉවරයි. ඊළඟ ගාන 15 වෙනි ගාන. cos theta බෙදීම එක ඍණ cos theta ඍණ cos theta බෙදීම එක ධන cos theta. මේකේ බලන්න මේ cos theta කියන එක cos theta කියන එක එළියට අරගන්නවා. ඔන්න ඔය විදිහට cos theta කියන එක එළියට අරගෙන යට පොදු හරය අරගෙන සුළු කරගෙන යනවා. එක ඍණ cos theta එක ධන cos theta මෙන්න මේක සුළු කරලා පස්සේ උඩ පද cos theta කපලා යනවා. නෑ cos theta ඉතුරු වෙනවා. එක කපලා යනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට එනවා. cos theta උඩ එන්නේ 2 cos theta යට එනවා වර්ග දෙක අන්තරය. එක ඍණ cos theta එක ධන cos theta එක ඍණ cos වර්ග theta එක ඍණ cos වර්ග theta කියන්නේ sin වර්ග theta. ඒ කියන්නේ දෙක වැඩි කිරීම cos වර්ග theta sin වර්ග theta කියන්නේ දෙක වැඩි කිරීම cot වර්ග theta. දැන් පැහැදිලි ඇති ගණන් කරන විදිය දැන් අයිඩියා එකක් ඇති. ඔයාලා මම කියන්නේ මේ ගණන් හදද්දි එක එක විදිය try කරන්න. එක එක විදියට හදද්දි ඔයාලට ගණන් හදන්න ඕන විදිය තියෙනවා මේකේ. මම මෙතෙන් භාවිතා කරලා තියෙන sin වර්ග theta cos වර්ග theta එකයි sec වර්ග theta සමාන 1 දැන් tan වර්ග theta cos එක වර්ග theta සමාන 1 දැන් cot වර්ග theta sin theta බෙදීම cos theta tan theta cos theta බෙදීම sin theta cot theta කියන ඔන්න ඔය ටික විතරයි. මේක ගොඩක් කම්ප්ලෙක්ස් කරන්න පුළුවන් ආකාර තියෙනවා. තව දේවල් එකතු කරලා. දැනට මේ ටික විතරක් අපි මතක තියාගමු. 16 වෙනි ගාන sin theta බෙදීම 1 ඍණ sin theta ධන sin theta බෙදීම 1 ධන sin theta සරව සමානයි මේකව පෙන්වන්න තියෙන්නේ. අර වගේමයි sin theta එළියට ගත්තා. මෙන්න මේ විදිහට සුළු කරා. බලන්න මේ විදිහට කරොත් හරියයිද කියලා. කැපෙන පද සුළු කරනවා. sin theta කැපලා යන පාටක් පේනවා. sin theta මෙතන දෙකක් ඉතුරු වෙනවා. 2යි sin theta උඩ එනවා. ඒ වගේම යට එනවා 1 ඍණ sin වර්ග theta. එමත් එනවා. ඊට පස්සේ 1 ඍණ sin වර්ග theta කියන්නේ cos වර්ග theta. මේක මම මෙහෙම ලියනවා. cos වර්ග theta sin theta cos theta වෙනම ලියනවා. එකයට cos theta වෙනම ලියනවා. sin theta cos theta කියන්නේ tan theta, එකයට cos theta කියන්නේ sec theta. දෙකයි sec theta tan theta කියන එක අපිට 16 වෙනි ගාන විදිහට හරි ලේසියෙන් එනවා. 18 වෙනි ගාන
tan x dan tan y ධන වාරයක් එක ඍණ cot x cot y ධන cot x ධන cot y වාරයක් එක ඍණ tan x tan y සාර සමානයි බිඳුව. මේකේ බලන්න මම කරන විදිය වරහන් ඉවත් කරනවා. මේ විදියට tan x cot x cot y ඒ වගේම tan y ඍණ tan y cot x cot y මේ ලියලා තියෙන මෙන්න මේ පළවෙනි මේ දැන් කර්සර් එක යන පළවෙනි පද දෙකේ විතරයි. ඊට පස්සේ ඊළඟ පදේ දී ලියනවා මෙන්න මේ ටිකේ. ඉතුරු ටික මේ ටික cot x tan y tan x cot y tan x tan y මේ විදියට මම ඔයාලට කලින් කියලා දුන්න මතකයිද? sin theta cosec theta වැඩි කරාට පස්සේ එකයි. යම්කිසි පාදයක් දැන් යම්කිසි ත්‍රිකෝණමිතිය අනුපාතයක් එකෙන් පරස්පරයෙන් වැඩි කරාට පස්සේ එන්නේ එකයි නෙන්නේ. දැන් යම්කිසි එක යට x කියන එක x ගෙන් වැඩි කරාට පස්සේ එකයි නෙන්නේ. මොකද යම්කිසි රාශියක් එම රාශියෙන් පරස්පරයෙන් වැඩි කරාට පස්සේ එකයි එන්නේ. බලන්න මෙන්න මේකේ මේ tan x කියන එක නම් අවුලක් නැහැ. මේ tan x cot x කියන්නේ tan x ගේ පරස්පරය තමයි cot x කියන්නේ. ඒ කියන්නේ tan x cot x කැන්සල් වෙලා එතන ඒ දෙක වෙනුවට එක දාන්න පුළුවන්. මේ වගේ මෙතන තව තැනක් තියෙනවා. tan y cot y මේ cot x කියන මැද තියෙනවා තමයි ගුණිතයක් විදියට තියෙන්නේ. tan x cot y කියන එකයි. මේ යටත් තියෙනවා cot x tan x කියන එකයි. ඒ වගේ මෙතන cot y tan y කියන ඒත් එකයි. මෙන්න මේ දේවල් පදනම් කරගනිමින් අපි මෙන්න මෙහෙම ලියනවා. tan x cot y ධන tan y cot x. උඩත් යටත්. තවත්. උඩේ මේ නිල් පාටකින් ලිව්වේ මෙන්න මේක. සුළු කරලා ඒ වගේ මේ යට ධන cot x ඍණ tan y ධන cot y ඍණ tan x කියන එක. දැන් tan x ඍණ tan x කැපෙනවා ඍණ cot y ධන cot y කැපෙනවා ඍණ tan y ධන tan y කැපෙනවා ඍණ cot x ධන cot x කැපිලා යනවා ඔක්කොම කැපිලා බිඳුවක් බවට පත් වෙනවා 18 වෙනි ගාන. හරි 19 x සමානයි a sec alpha ධන b tan alpha සහ y සමානයි b sec alpha ධන a tan alpha නම් x වර්ග ඍණ y වර්ග සමාන a වර්ග ඍණ b වර්ග බව පෙන්වන්න. දැන් බලන්න x කියන එක මේ සමීකරණයක් තියෙනවා y කියන තව සමීකරණයක් තියෙනවා වර්ග කරලා අඩු කරලා නේද දෙපැත්තම. අපි ඒත් එහෙම කරමු. වර්ග කරලා අඩු කරා. සමීකරණේ වම් පැත්ත වර්ග කරලා අඩු කරා. ඒක සමාන වෙනවා. දකුණු පැත්ත එක පැත්තක් වර්ග කරා මේ විදිහට a වර්ග sec alpha ධන 2 ab sec alpha tan alpha ධන b වර්ග tan වර්ග alpha පළවෙනි පදය. ඒ පැත්තෙන් අඩු කරා දකුණු පැත්ත. b වර්ග sec වර්ග alpha ඍණ 2ab sec alpha tan alpha ඍණ a වර්ග tan වර්ග alpha. දැන් බලන්න වර්ග කරා අඩු කරා දෙපැත්තම. වම් පැත්ත එහෙම ලිව්වා දකුණු පැත්ත සුළු කරලා එහෙම ලිව්වා. ඊට පස්සේ කැපෙන පද තියෙනවා සුළු කරා. 2ab sec alpha tan alpha ඍණ 2ab sec alpha tan alpha කැන්සල් වුණා. මේක කැපුණා මේක කැපුණා. ඊට පස්සේ ඉතුරු වෙනවා a වර්ග sec වර්ග alpha මෙතනත් තියෙනවා sec වර්ග alpha හැබැයි ඍණ b sec වර්ග alpha එලියට ගත්තා. ඒ වගේ මෙතන b වර්ග alpha tan වර්ග alpha a වර්ග tan වර්ග alpha මේකනුත් එහෙම දෙයම කරා. මේ විදියට. ඊට පස්සේ මෙහෙම ලියන්න පුළුවන් sec වර්ග alpha එලියට ගත්තා a වර්ග ඍණ b වර්ග වාරයක් sec වර්ග alpha ඍණක් ගත්ත එලියට tan වර්ග alpha එක ගත්තා a වර්ග ඍණ b වර්ග දැන් a වර්ග ඍණ b වර්ග දෙකෙන් එලියට ගත්තා a වර්ග ඍණ b වර්ග ඔය විදියට හදාගත්තා. ඊට පස්සේ a වර්ග ඍණ b වර්ග එලියට ගත්තා පස්සේ sec වර්ග alpha tan වර්ග alpha ඇතුලේ ඉතුරු වෙනවා sec වර්ග alpha ඍණ tan වර්ග alpha කියන්නේ එකයි. ඒ කියන්නේ x වර්ග ඍණ y වර්ග සමානයි a වර්ග ඍණ y වර්ග කියලා හරි ලේසියෙන් එනවා. බලන්න මේ සමීකරණ කරපු විදිය හදපු විදිය මම තීන්දුව తీරන ගණිපු විදිය බලන්න. තව එකක් අන්තිම ගාන cosec 4 20 වෙනි ගාන cosec 4 θ වාරයක් එක ඍණ cos 4 θ ඍණ 2 cot වර්ග θ සර්ව සමාන එක බව පෙන්වන්න තියෙන්නේ. මම පද වැඩි පැත්ත තෝරගත්ත left hand side කියන එක cosec 4 θ cosec 4 θ මෙතන මේ එක ඍණ cos 4 θ මම ලියනවා cos වර්ග 1 ලියනවා 1 වර්ග cos 4 ලියනවා cos වර්ගයේ වර්ග. ඊට පස්සේ වර්ග දෙක අතරේ වෙනවනේ. එක ඍණ cos වර්ග θ 1 ධන cos වර්ග θ ඍණ 2 cot වර්ග θ. හරි? ඕකේ. ඊට පස්සේ මෙතන මම එක ඍණ cos වර්ග θ වෙනුවට ලියනවා sin වර්ග θ. එක ඍණ cos වර්ග θ sin වර්ග θ ලියලා ලියනවා. මෙතන cos 4ක් තියෙනවා. cos 4 θ කියන එකෙන් cosec වර්ගයක් තියලා ඉතුරු cosec වර්ගය ලියනවා sin වර්ග θ කියලා. sin වර්ග θ කියන එකයි cosec වර්ග θ කියන එක කැන්සල් වෙලා යනවා. cosec වර්ගයක් ඉතුරු වෙලා තියෙද්දි මෙන්න මේ විදියට cosec වර්ග θ
මෙතන මේ කැන්සල් කරපිදී ආපහු කියන්න. මෙතන cosec වර්ග θ ලියන්නේ නැහැ කිනේ. cosec 4 ලියන්නේ නැහැ කිනේ. cosec වර්ග වැඩි cosec වර්ගයක් වැඩි කිරීම තවත් cosec වර්ගයක් කියලා. cosec වර්ගයක sin වර්ගයක වැඩි කරාම එකයි. මොකද මම ආපහු කිව්වා x කියන එකත් x කියනගේ පරස්පරයෙන් වැඩි කරත් ඒක එකයි. ඒක දෙපැත්ත වර්ග කරත් ඒත් එකයි. ඝන කරත් ඒත් එකයි. මෙතන තියලා තියෙනෙත් එහෙම කතාවක් නේ. cosec 4 කියන එක ලියනවා sin වර්ග වැඩි කිරීම ආපහු sin වර්ග කියලා. sin පරස්පරය විදියට. එතකොට sin වර්ගයත් එක්ක ඒක කැන්සල් ලා යනවා. cosec වර්ග θ එනවා. ඊට පස්සේ එක දන cos වර්ග θ. එක දන cos වර්ග θ ඍණ 2 cot වර්ග θ. ඊට පස්සේ ඒක සුළු කරලා ගන්නවා මේ විදියට. cosec වර්ග θ කියන්නේ cosec වර්ග θ කියන්නේ cosec වර්ග θ ඍණ cot වර්ග θ කියන්නේ එකයි. හරි? මෙන්න මේ විදියට. cosec වර්ග θ cosec වර්ග θ කියන එක මෙතන මේ වරහන් ඉවත් කරනවා. cosec වර්ග θ ඒ වගේම ඇතුළට දානවා cos වර්ග θ වැඩි කිරීම cosec වර්ග θ cosec වර්ග θ කියලා කියන්නේ එක බෙදීම sin වර්ග θ. දැන් cos වර්ග θ බෙදීම sin වර්ග θ කියන්නේ cot වර්ග θ නේ. හරි. ඊට පස්සේ cot වර්ග θ කියන එකෙන් මෙතන ඍණ 2 cot වර්ග θ ධනයි ඍණ සුළු වෙනවා. දෙකෙන් ඍණ දෙකෙන් ධන cot වර්ගයක් අඩු වෙලා යනවා. ධන cot වර්ග θ ඍණ 2 cot වර්ග θ ඍණ cot වර්ග θ cosec වර්ග θ ඍණ cot වර්ග θ කියන එක අපි සර්ව සාමාන්‍ය ඉගෙන ගත්තා. ඒක එකයි. ඕකේ. දැන් උත්තර ටික ඔක්කොම හරි. එහෙනම් මෙහෙමයි. දැන් අපි සර්ව සාමාන්‍ය මෙන්න මේ වගේ ගණන් හදද්දී ඔයාලට දැන් මම ඉගෙන ගනිපු දේවල් මම යූස් කරා. ඒ වගේ අර මූලික ත්‍රිකෝණමිතික අනුපාත ටිකත් අර sin වර්ග θ ඒකයි cos වර්ග θ cosec වර්ග θ වන්නෝයි කියන දෙක තමයි යූස් කරේ. ඒවත් නැවත යූස් කරමින් තමයි මේ ගණන් ටික හැදුවේ. අර ගණන් තියෙනවා අතන ගණන් 30ක් තියෙනවා. මම ගණන් 20ක් හැදුවා. තව ගණන් 10ක් ඉතුරු වෙලා ඇති. ඒ ටික හදන්න. තව ගණන් ටිකක් තියෙනවා. මෙන්න මේ ගණන් ටික try කරන්න. හරි? ඒ වගේම බැරි වෙන ප්‍රශ්නයක් තියෙනවා. තව ගණන් සෙට් එකක් තියෙනවා. මේ ටික ස්ක්‍රීන්ෂොට් ගහගන්න. මේවා මොකක් ප්‍රශ්නයක් තියෙනවා මගේ Facebook එකකින් එහෙම අහන්න පුළුවන් ඔයාලට. මේ Instagram message දැම්මත් කමක් නැහැ. අවුලක් නැහැ අහන්න පුළුවන්. මෙන්න මේ ගණන් සෙට් එක හදන්න යාළුවන්ගෙනුත් අහන්න. ඒ බැරි නම් විතරක් මගෙන් අහන්න ගණන් හදන හැටි කියලා දෙන්න. අනිත් එක මම තවත් කම්ප්ලෙක්ස් කරපු ගණන් 50ක විතර වීඩියෝ එකක් ඉස්සරහට දාන්නම්. තව sin 30 sin cos tan cosec sec කියන එකේ අංශක 30 60 45 කියන ඒවත් මේ මම පොඩි ටිප් එකක් කියලා දෙන්නම් ගණන් හදන විදිය. ඒ ටික හදන්න. ඒ ටික වීඩියෝ ටික බලන්න, channel එක subscribe කරලා like එකක් දාන්න, share කරන්න. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා යාළුවන්ට බලන්න share කරන්න. subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. එළම help එකක් දෙන්න. කමෙන්ට් කරන්න, කමෙන්ට් section එකේ දාන්න, description එකේ දාන්න මම කලින් කරපු පාඩම් වල දේවල් ඔක්කොම දාන්නම්. එහෙනම් thanks for watching. ගිහින් එන්න. ජය වේවා ඔක්කොටම.